හරි බාන්න පුතේ 137 පුතේ ඔක්කොල බාන්න 137 137 බලන්න පුතේ අද මේ ගණන් දෙක අපි ඉවර කරමු ටක් ගාලා කරමු පෑන් වගේ ගණන් දෙක කරද හැකි වේගෙන් හදමු ඈ දසුන් මෙන්ඩිස් කේවල ස්වාමී ව්‍යාපාරේ දසුන් මෙන්ඩිස් කේවල ස්වාමී ව්‍යාපාරේ 20 12 සරු පුටා ගන්න ශේෂ භික්ෂුන් පහක් දැක්වේ ද ශේෂ භික්ෂුමක් දීලා තියෙනවා 20 12 31කට හරි ඒක අතාරින්නකො ශේෂ භික්ෂුම අතිරේක තොරතුරු දෙනවා පළවෙනි එකේ ඉතිරි තොගේ පිරිවැය සුද්ධ උපලබ්ධියගය ඊට පස්සේ දෙකේ කියනවා විකිණීමේ වාපසීම් පදනට යවා ඇති 6000ක් පිරිවැව් භාණ්ඩ ණයට විකුණන ලෙස වාර්තා කර ඇත විකුණුම් මිල 10000ක ඒවා විකුණා නැත විකිණීමේ වාපසීම් පිණිස තුනේ තියෙන භාණ්ඩ තොගය සහනාධාර ලෙස පරිත්‍යාග කරලා හතරේ තියෙන්නේ හානි කරන ලාභ පහේ තියෙන්නේ ඉඩම් වල ගොඩනැගිලි වල ෂෙයා ඉඩම් ෂෙයා කරන්නේ ගොඩනැගිලි මෝටර වල ෂෙයා හයේ තියෙන්නේ බොල් ණය ආපහු ලැබිලා හතේ තියෙන්නේ ආයෝජන ආදායමක් ආයෝජනට එකතු කරලාලු අටේ තියෙන්නේ නාහිමියන්ට ගෙවපු චෙක් එකක් අගරු වෙලා නවයේ තියෙන්නේ මෝටරද නලත් වියදම් ඒවා ගෙවන්න තියෙනවා හරි අපෙන් ඉල්ලන්නේ 20 12 31 තියෙන අවසන් වසර සඳහා වෙළඳා ලාභ ගිණුමත් එදිට මූල තත්ත්ව ප්‍රකාශයක් වෙළඳා ලාභ ගිණුමයි මූල තත්ත්ව ප්‍රකාශය ඉල්ලන්න ටක් ගාලා රූල් කරගන්න හරි නම ලියන්න දසුන් මෙන්ඩිස් ව්‍යාපාරය ටක් ගාලා නම ලියන්න ටක් ගාලා හදමු අපි දසුන් මෙන්ඩිස් ව්‍යාපාරය 2020යි නේද පුතේ 2020යි 12/31 තියෙන අවසන් වසර සඳහා 2020යි 12/31 දිනෙන් අවසන් වසර සඳහා වෙළඳහා ලාභ ගිණුම ටක් අඳ ගන්න පුතේ වෙළඳහා ලාභ ගිණුම දසුන් මෙන්ඩිස් ව්‍යාපාරය 2020යි 12/31 තියෙන අවසන් වසර සඳහා වෙළඳහා ලාභ ගිණුම ඉතින් පොඩ්ඩක් වේගෙන් වැඩ කරමුද ගණන් දෙයක් හදන්න ඕනේ හරි ටක් ගාලා හදන්නද ඉතින් අපිට ගාන දහස් වලින් පුළුවන් ද හදන්න අපිට ගාන දහස් වලින් පුළුවන් නේද කියලා බලන්න ඉතින් ගාන දහස් වලින් පුළුවන් නේද කියලා බලන්න පුළුවන් නේ දහස් වලින් ඔව් දහස් වලින් පුළුවන්ද අපි දහස් වලින් හදමු නැත්නම් වෙලා අපරාධිනේ බින්දු බොරුල් ලියන්න ගියාම උඩින් රුපියල් 1000 කියලා ලියන්න රුපියල් 1000 කියලා අපි ඉඩ තියාගමු ටක් ගාලා ඉඩ තියාගමු පුතේ උඩින්ම ලියන්න විකුණුම් හරිද විකුණුම් උඩින්ම හරි පුතේ විකුණුම් එක්ක ලියන එක අනිත් එක ආපසියුම් නේද බලන්න ආපසියුම් තියනවද කියලා විකුණුම් එක්ක ලියන අනිත් එක පුතේ ආපසියුම්නේ බලන්න ආපසියුම් තියනවද කියලා පුතේ ආපසු එවුම් තියනවද තියෙනවා ආපසියුම් තියෙනවා ලියන්න ඍණ ආපසු එවුම් විකුණුම් ඊට පස්සේ ඍණ ආපසු එවුම් පුතේ විකුණුම් වලින් ආපසියුම් අඩු කරාම වෙන්නේ විකුණුම් පිරිවැය ඒක මේ පිරිවැටුම ඒක ලියන්න ඕනේ රුලක් අතයක් ලියන්න විකුණුම් පිරිවැය විකුණුම් පිරිවැය කියන මාතෘකාව ලියුවා නේද ලියලා හරි විකුණුම් පිරිවැයන ප්‍රති අඩුම රුල් 6ක් යනවා විකුණුම් පිරිවැයන අඩුම රුල් 6ක් යනවා බලන්න ශේෂ පරීක්ෂණයේ ආපසු ගෙනීමේ කුලියක් තියෙනවා එතකොට 7යි ආපසු යවම් තියෙනවා 9යි 9යි ගැළපිලි වලින් භාණ්ඩ වලට මොන හරි වෙලා තියෙනවද කියලා බලන්න පානුදේ ගැළපිලි වලින් භාණ්ඩ වලට මොන හරි වෙලා තියෙනවද ගැළපිලි වලින් භාණ්ඩ වලට මොන හරි වෙලාද බලන්න ඉතින් භාණ්ඩ වලට ඔව් තුන්වෙනි ගැළපිලි 3000ක භාණ්ඩ තුගය සහනාධාර ලෙස පරිත්‍යාග කරලා තියෙනවා. ඒතකොට බඩ් එකෙන් අඩු වෙනවා. භාණ්ඩ තුගය සහනාධාර විරුද්ධව පරිත්‍යාග කළා නේද? ඔව් එතකොට ඒක අඩු වෙන්න එපායි. එතකොට විකුණුම් පිරිවැයට අනාපතේ රූල් 2යි එතන 9ක් තිබ්බනේ ඉස්සෙල්ලා 6යි ගෙනීමේ කුලිත් එක්ක 7යි ආපසු යවුම් එක්ක 9යි. එතකොට භාණ්ඩ මේ භාණ්ඩ මොනවද කරලා තියෙන්නේ? භාණ්ඩ තුගයක් පරිත්‍යාග කළා. ඒක අඩු කරන්න උඩ 11ක් 11 වෙනි රූල් ලියන්න විකුණුම් පිරිවැයට 11 වෙනි රූල් ලියන්න දල්ලාභය විකුණුම් පිරිවැයට 11 වෙනි රූල් ලියන්න දල්ලාභය දලලාභය ඊට උඩ රූල් විකුණුම් පිරිවැය
ඊට උඩුල්ලේ වෙන අවසන්තෝගය. අවසන්තෝගය. හරි. අවසන්තෝගය කියලා පළවෙනි තිරට වරහණක් දාලා ටිකක් ගහන්න. විකුණුම් පිරිවැයකින් දෙවෙනි තිරට වරහණක් දාලා ටිකක් ගහන්න. හරිද? අවසන්තෝගය 11 වෙනි රූලේ දල්ලාභය ඊට උඩුල්ලේ විකුණුම් පිරිවැය ඊට උඩුල්ලේ අවසන්තෝගය. හරි. දල්ලාභේ විකුණුම් පිරිවැය අවසන්තෝගය කියලා ලිව්වනේ. හරි. ඊට පස්සේ දල්ලාභයට එකතු කරන්න වෙනත් ආදායම්. ඉතින් දල්ලාභයට එකතු කරන්න වෙනත් ආදායම්. වෙනත් ආදායම රූල් 3ක් විතර තියෙනවා නම් ඇති වෙයි. වෙනත් ආදායම රූල් 3ක් විතර අතහැරලා ඊට පස්සේ බෙදා හැරීම් පිරිවැය බෙදා හැරීම් පිරිවැය බෙදා හැරීම් පිරිවැය රූල් කීයක් වගේ තියෙනවද බලන්න. බෙදා හැරීම් වියදම් පේන්න තියෙන උඩින් බැලුවහම බෙදා හැරීම් වියදම් 1යි මේ 1යි කයින් තාම දෙකමයි 1යි හානි කරන ලාභ 2යි මෝටර දනත් වියදම් 3යි 3 දුන්නටම 4යි 4යි ගැළපෙලියෙන් එනවා නේද පුතේ මෝටර රාශිය 5යි 5ක් 6ක් වගේ අතාරින් 5ක් 6ක් වගේ අතහැරලා පරිපාලන වියදම් බෙදා හැරීම් රූල් 6ක් විතර අතහැරලා පරිපාලන වියදම් හරි පරිපාලන වියදම් පුතේ පරිපාලන වියදම් කීයක් වගේ නිකන් ඩියෝඩින් බලමු කීයක් තියෙනවද කියලා. පරිපාලන වියදම් කියලා තියෙනවා 1යි වේතන 2යි ලිපි ද්‍රව්‍ය 3යි 3යි විදුලිය 4යි පරිපණම් 5යි 5යි ෂෙයාර් දෙකක් කොහෙද තියෙනවද? එතකොට 7යි 8ක් විතර අතහැරලා දාන්න. පරිපාලන දරුවල 8ක් විතර අතහැරලා වෙනත් වියදම් හරි වෙනත් ඒවා රූල් දෙකක් විතර අතහැරලා මූල්‍ය පිරිවැය මූල්‍ය පිරිවැය හරි ඊට පස්සේ අදගමු අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දසුන් මෙන්ඩිස් ව්‍යාපාරය විනම ලියන්න දසුන් මෙන්ඩිස් ව්‍යාපාරය දෙදස් 20යි 12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දසුන් මෙන්ඩිස් ව්‍යාපාරය 2020යි 12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා ලිව්වද ලියලා පිරු 3ක් අඳ ගන්නවම ඇඳ පිරු 3ක් වේගෙන් වැඩ කරමු අපි තියාගමු ජංගම නොවනවත්කම් හරි පිරිවැය සමුෂය ධාරණදිය හරි මොනවද බලන්න තියෙන ජංගම නොවනවත්කම් මොනවද තියෙන කියලා බලන්න ජංගම නොවනවත්කම් මොනවද තියෙන්නේ බලන්න ජංගම නොවනවත්කම් මේකේ පේන්න තියෙනවා ඉඩම් වෙනම තියෙනව නේද මේකේ
ඔය ඉඩම් ගොඩනැගිලි මෝටරත් 3යි කාර්යල උපකරණ 4යි එකතුවත් එක්ක 5යි මේකේ ආයෝජනයකුත් තියෙනවා. පුළු 6ක් 7ක් අතහැරලා නම් 6ක් විතර අතහැරලා ජංගමවත්කම් පුළු 6ක් විතර අතහැරලා ජංගමවත්කම් හරි ජංගමවත්කම් වලට රූල් 6ක් 7ක් අතහැරලා හිමිකම් රූල් 5ක් අතහැරලා ජංගම නොවන වගකීම් එක රූලක් දෙකක් අතහැරලා ජංගම වගකීම් හරි ගාන රූල් කළ ඉවරයි නේද ඔක්කොමලා මේක උඩින් 1000 කියලා ලියලා නැහැ නේ මේක උඩින් රුපියල් 1000 කියලා ලියන්න මෙතන ලියන්න උඩින් රුපියල් 1000 1000 වලින් හදද්දි මතක ඇතු ඉලක්කම් මැදට කරලා ලියන්න හරි හරි එහෙනම් අපි හදමු දැන් ඉතින් ඔක්කොම රූල් කරලා ඉවරයි නේද හරි 1000 වලින් හදන්නේ පළවෙනි ගැලපිල්ල උදේ පළවෙනි ගැලපිල්ල බලන්න 20 12 ඉතිරි තොගේ පිරිවැය 30ක් වන අතර ශුද්ධ උපලබ්ධයගේ 25යි උදේ ඉතිරි තොගේ පිරිවැය 30යි ශුද්ධ උපලබ්ධයගේ 25යි එතනින් 5ක් කපනවා හරි 5 කපන්න කලින් බලන්න පුතේ තව ගැලපිල්ල සම්බන්ධද කියලා ඔකට තොගේ පිරිවැය 30යි ශුද්ධ උපලබ්ධයගේ 25යි එතන 5ක් කපනවා කොහොම හරි හරි තොගෙන් 5ක් කපන්න ඕනේ කොහොම හරි දැන් ඊට කලින් බලන්න ඕකට සම්බන්ධ තව ගැලපිල්ලක් තියනවද කියලා ඔව් දෙවෙනි ගැලපිල්ල සම්බන්ධයි විකිණීමේ වාපසීම් පදනමද යවා ඇති රුපියල් 6ක් පිරිවැව් භාණ්ඩ ණයට විකුණුම් ලෙස වාර්තා කර ඇත. උදේ විකිණීමේ වාපසීම් පිණිස යවන ඒවා යවන වෙලාවෙම ණයට විකුණුම් විදියට ලියලා. උපලබ්ධ සංකල්පයේ කඩලා ඒවා ආදායම් විකුණුවෙන් පස්සෙන් ලියන්න ඕනේ. දැන් සංකල්ප පාඩමක් දාන ළමයි මෙතන ඉන්නේ. ඊට පස්සේ කියනවා එහි විකුණුම් මිල 10කි. ඒවා තාම විකුණා නැත. උදේ විකුණලා නැත්තම් ඒවා අපේ තොගයට අයිති. මට කියන්න තොගේ පිරිවැය කීයද? උදේ මැසේජ් එකක් හරි දාන්න නැත්නම් කතා කරලා හරි කියන්න තොගේ පිරිවැය කීයද? මේ තොගේ පිරිවැය කීයද අපේ තොගේ පිරිවැය පළවෙනි ගැලපිල්ල තොගේ පිරිවැය 30යි තව අපිට අයිති බඩු වර්ගයක් එළිය තියෙනව නේද කීයද තොගේ පිරිවැය 36යි ඔව් පුතේ තොගේ පිරිවැය 36යි අපි 10 වලින් හදන්නේ තොගේ පිරිවැය පුතේ 36 එහෙනම් අපි ඉස්සරම ලියන්න 36 ලියන්න මේ අවසන් තොගේ කෙලින් 36යි තොගේ පිරිවැය කෙලින් ලියන්න 36යි මේ අවසන් තොගේ පිරිවැය 36යි එහෙනම් ජංගම වත්කම උඩින්ම ලියන්න ඉතිරි තොගය එතන ශුද්ධ උපලබ්ධයගේ මීට වඩා වැඩි නම් ලියන්නේ 36ම තමයි. නමුත් දැන් එතන 36 නෙමෙයි. පළවෙනි ගැලපිට අනුව 36න් කීයක් කපන්න ඕනද කියන්නේ? 36න් කීයක් කපන්න ඕනද උත්තර දෙන්න. මේ තොගේ පිරිවැය 36යි. අපි ගාව තිබ්බ 30යි, එළිය තිබ්බ 6යි 36යි. නමුත් පුතේ පළවෙනි ගැලපිල්ල කියනවා අර පළවෙනි ගැලපිල්ල 30යි කියලා ගත්ත එක වඩින්නේ 25යිලු. එහෙනම් අපි තොගෙන් 5ක් කපන්න ඕනේ නේද? තොගෙන් 5ක් කැපුවාම පුතේ මෙතන ඉතිරි තොගේ කියලා ලියන්න ඕනේ කීයද? කතා කරන්නකො ළමයි. මෙතන ඉතිරි තොගේ කියලා ලියන්න ඕනේ කීයද? 31යි. 31යි. ලියන්න ජංගම වත්කම් විතර දිවෙන ඉතිරි තොගේ 31යි. 31යි. එතකොට පුතේ තොගාගේ කපහැරීම කීයද? කියන්නකෝ. එතකොට තොගාගේ කපහැරීම කීයද? 5යි. 5යි. හරිද? තොගාගේ කපහැරීම 5යි. එහෙනම් ඒක ලියන්න මේ වෙනස් විය දැන් ඇතුලේ. තොගාගේ කපහැරීම 5යි පුතේ එක තව එකක් තියෙනවා මේ එන්න පළවෙනි තිරුර දාන්න. තොගාගේ කපහැරීම 5යි. පළවෙනි තිරුර දාගන්න. තොගාගේ කපහැරීම 5යි. හරි තොගාගේ කපහැරීම 5යි ඉවනේ පුතේ ඒක ඔව් ඊට පස්සේ පුතේ දෙවෙනි ගැලපිල්ල තව ඉවර නැහැ පළවෙනි ගැලපිල්ල වල ඉවරයි දෙවෙනි ගැලපිල්ල කියනවා පුතේ මේවා විකුණුම් විදිය ලියලා කියලා එහෙනම් විකුණුම් වලනුයි නායකත්වයන් වෙනුයි කීය කියා අයින් කළා දාන්න ඕනේද පුතේ මේ 6ක තොග 10ට විකුණුම් විදිය ලියලා විකුණුම් විදිය ලියපු එක වැරදි විකුණුම් වලින් 10යි නායකත්වයන්ගෙන් 10 අඩු කරන්න පුතේ විකුණුම් තියෙනවා දැන්ට 980ක් දැක්කද විකුණුම් තියෙනවා 980ක් එකෙන් 10ක් අඩු කරාම විකුණුම් ඉතුරු වෙන්නේ කියන්නේ 970යි. ලියන්නේ විකුණුම් පිළිවෙල උඩම 970යි. විකුණුම් පිළිවෙල උඩම ලියන්නේ 970යි.
විකුණුම් පිරිවැයට උඩම ලියන්න 970යි. එතකොට ළමයිනේ නායකත්වයන්ගෙනුත් අඩු වෙන්න ඕනේ කීයද 10ක්. නායකත්වයන්ගෙන් 10ක් අඩු කරන්න බලන්න නායකත්වය ඉන්නේ කීයද කියලා. ඉතින් නායකත්වයන්ගෙනුත් 10ක් අඩු කරන්න ඕනේ. බලන්න නායකත්වය ඉන්නේ කීයද කියලා. නායකත්වයන්ගෙනුත් 10ක් අඩු කරන්න ඕනේ. ඉතින් නායකත්වය ඉන්නවා කීයක්ද? නායකත්වය ඉන්නවා දැන්ට මම තාම දැක්කේ නෑනේ. 32. ඔව් වෙනද ලැබුවේ 32ක් තියෙනවා. දැක්කනේ පුතේ 32ක් තියෙනවා. 32යි. ඒ 32කින් පුතේ 10ක් කැපුවාම කීයද නායකත්වය ඉතුරු වෙන්නේ? 22යි. නායකත්වය ඉතුරු වෙන්නේ පුතේ 22යි. හරි. ජංගව වක්කම් ඇතුලේ ලියන්නකො ඉතිරි තොගේට අයින් නායකත්වය ගාන දාන්න එපා. නායකත්වය කියලා ලියන්න ගාන දාන්න එපා. නායකත්වය කියලා ලියන්න ගාන දාන්න එපා. ලියවන්න නායකත්වය කියලා. ඉතින් නායකත්වය දැන් 32කින් 10ක් කැපුවාම 22යි. බලන්න ඒකට සම්බන්ධතාව මොකක්ද අර ගැළපිල්ලක් තියනවද කියලා. බලන්න ඒකට සම්බන්ධතාව මොකක් හරි ගැළපිල්ලක් තියනවද කියලා. 32කින් පුතේ 10ක් කැපුවාම 22යි. තව ගැළපිල්ලක් තියනවද නායකත්වයන්ට? නැත්තම් කෙලින් 22 ලිව්වා. පළවෙනි තීරුවේ 22 ලිව්වා. නමුත් මේකේ පුතේ හතරවෙනි ගැළපිල්ල සම්බන්ධයි. පුතේ හතරවෙනි ගැළපිල්ල සම්බන්ධයි බලන්න හතරවෙනි ගැළපිල්ල. බලන්න හතරවෙනි ගැළපිල්ල. දෙකක් බොල් නැහැ නැත්තම් හානි කරන ලාභ ලෙස කපහැර ඉතිරි නායකයන්ගෙන් සිර පහක් අඩමාන්නය සඳහා එහෙම නැත්තම් හානි කරන ලාභ සයි ඩැහැරිය යුතුයි. පුතේ 22කින් තව දෙකක් බොල් නැහැ කපන්නලු. එහෙනම් නායකත්වය ඉතුරු වෙන්නේ කීයද? 20යි. මෙතන දාන්න පුතේ නායකත්වය 20යි. නායකත්වය 20යි. දැන් මද 20. එතන දාන්න පුතේ නායකත්වය 20යි. එතකොට බොල් නැහැ කීය 2යි. හානි කරන ලාභ 2ක් අලුතෙන් කැපුවා. දැන්ට ඔය ශේෂ පරීක්ෂම ඇතුලේ හානි කරන ලාභ බොල් නැහැ කීයක් තියෙනවද කියලා බලන්න. ඔය ශේෂ පරීක්ෂම ඇතුලේ බොල් නැහැ එහෙම නැත්නම් හානි කරන ලාභ කීයක් තියෙනවද පුතේ බලන්න. ඔය ශේෂ පරීක්ෂම ඇතුලේ තියෙනවා දැන්ට හානි කරන ලාභේ 3ක්. ඒ 3යි මේ අලුතෙන් කප්පු 2යි 5යි. ලියන්න බෙදහැරීම් පිළිවෙල ඇතුලේ හානි කරන ලාභ නැත්නම් බොල් නැහැ. හානි කරන ලාභ බෙදහැරීම් ඇතුලේ ලියන්න හානි කරන ලාභ පුතේ එතන වරහණක් කරලා දාන්න 5. දැන්ට තියෙන 3යි මේ අලුතෙන් කප්පු 2යි 5යි. අතට දාන්න එපා උත්තරේ 5 දාන්න. 5යි. 5 පළවෙනි තිරුවට දාන්න එපා. නේද? ඒ ගැළපිල්ලෙම කියනවා අපිට හතරවෙනි ගැළපිල්ලෙම කියනවා හානි කරන ලාභ සහ ඉතිරි නායකයන් සිර පහක් අඩමාන්න ඉඩ හරින්නලු. ඒ කියන්නේ හානි කරන ලාභ සහ ඉඩ හරින්නලු. ලියන්න නායකත්වය වැඩි උනේ නෑ. හානි කරන ලාභ ඉඩ හැරීම. හානි කරන ලාභ ඉඩ හැරීම. ඉස්සර කිව්වේ අඩමාන්න ඉඩ හැරීම. දැන් හානි කරන ලාභ ඉඩ හැරීම කියලා ලියන්න. හානි කරන ලාභ ඉඩ හැරීම. පුතේ 20ට 100ට 20ට 100ට කීයද? 5ක්. 20න් 5ක් කියන්නේ කීයද පුතේ? 20න් 5ක් 1යි. එහෙනම් මේ 19 එක අඩු කරන්න. අඩු කරාම ඉතුරු වෙන්නේ 19 දාන්න දෙවෙනි තීරුවට 19යි. එහෙනම් පුතේ හානි කරන ලාභ ඉඩ හරින්න ඕනේ 1යි. දැන්ට කීයක්වත් ඉඩ හැර නැත්නම් ඒකම මේ අවුරුදු වියදම. දැන්ට කීයක් ඉඩ හැරලාද කියලා බලන්න. පුතේ හානි කරන ලාභ කියලා දැන්ට කීයක් ඉඩ හැරලාද කියලා බලන්න. හානි කරන අලාභ කියලා දැන්ට කීයක් ඉඩ හැරලාද? ඔයගොල්ලෝ උත්තර දෙන්න මට. හානි කරන අලාභ කියන තුන ගන්න එපා. හානි කරන අලාභ කියලා දැන්ට කීයක් ඉඩ හැරලාද කියලා බලන්න පුතේ. දැන්ට ඉඩ හැරලා තියෙනවද නැද්ද? නෑ. නෑ. දැන්ට කීයක් අපිට ඉඩ හැරලා නැහැ නේද බැර පැත්තේ? නෑ. එහෙනම් ඒකත් මොන අවුරුදු වියදමක්ද කියන්නේ? මේ එකයි ඉඩ හරින්න ඕනේ දැන්ට කීයක්ද ඉඩ හැරලා නැහැ. එහෙනම් ඒකත් මේ අවුරුදු වියදමක්. එතකොට 5යි 1යි ඔක්කොම හානි කරන අලාභය 6යි. හානි කරන අලාභ වියදම ඔක්කොම 6යි. පුතේ 3ක් බොල් නැහැ කපලා තිබ්බ ඒ 3යි මේ අවුරුද්දේ අලුතෙන් කප්පු 2යි 5යි. අර හානි කරන අලාභ ඉඩ හැරීම මොණි එකක් ආවා. එතකොට ඔක්කොම 6යි. හරි නේද? හරි. එතකොට පුතේ පළවෙනි ගැළපිල්ල ඉවරයි, දෙක ඉවරයි. දෙකෙන් අපි හතරක් ඉවර කරා. ආයෙ 3ට එන්න. ආයෙ 3ට එන්න. ආයෙ 3ට එන්න පුතේ. රුපියල් 3ක භාණ්ඩ තොගයක් සාහනදාර ලෙස පරිත්‍යාග කර ඇති අතර ඒ පිළිබඳව කිසිම සටහනක් තබා නැත. රුපියල් 3ක භාණ්ඩ තොගයක් සාහනදාර ලෙස පරිත්‍යාග කර ඇතත් ඒ පිළිබඳව කිසිම සටහනක් තබා නැත. පුතේ භාණ්ඩ වගේක් දීලා විකුණන තියෙන භාණ්ඩ වගේක් දීලා පරිත්‍යාග කළා.
එහෙනම් මේ ආරම්භක තොගේ ගැණුම් වලින් එක අඩු වෙන්න ඕනේ. කියන්න ඍණ භාණ්ඩ පරිත්‍යාග. එතන නිකන් පරිත්‍යාග කියලා හරින්න එතන භාණ්ඩ පරිත්‍යාග කියලා ලියන්න ඕනේ. මේ අවසන් තුකේ උඩ රුල අතහැරලා ඊළඟ රුල ලියන්න ඍණ භාණ්ඩ පරිත්‍යාග. අවසන් තුකේ උඩ රුල අතහැරලා ඊළඟ රුල ලියන්න භාණ්ඩ පරිත්‍යාග. භාණ්ඩ පරිත්‍යාග 3යි වරහන් කළා දාන්න. භාණ්ඩ පරිත්‍යාග 3යි. භාණ්ඩ පරිත්‍යාග 3යි. උදේ ඒ තුනෙන් මුකුත් ලැබෙන්නේ නැහැ. පින් ලැබුණාට ඒක මුදලින් අගය කරන්න බෑ. එහෙනම් මේ තුනම අපිට අලාභයක්. වියදමක් පාඩුවක් නේද? උදේ මෙතනින් අඩු කරේ භාණ්ඩ පරිත්‍යාග. භාණ්ඩ වල අඩු වීම නැතු පරිත්‍යාග නෙමෙයි භාණ්ඩ. සොරකම් කළත් භාණ්ඩ විනාශ වුණත් භාණ්ඩ ගැන්ලි කළත් එතනින් අඩු කරනවා. මෙතනින් භාණ්ඩ පරිත්‍යාග තුන අඩු කරා. ඒ වගේ මේක අපිට මොකද්ද? අලාභයක් වියදමක්. එහෙනම් වෙනත් වියදම් ඇතුළු ලියන්න. එතන භාණ්ඩ කියන වචනේ ඕනේ. එතන පරිත්‍යාග කියලා ලිව්වහම ඇති. පරිත්‍යාග කියලා ලියන්න. එතන පරිත්‍යාග කියලා ලියන්න 3යි. එතන පරිත්‍යාග කියලා 3 ලියන්න. එතන ලියන්න පුතේ පරිත්‍යාග 3යි. පරිත්‍යාග 3යි. එතන ලියන්න පුතේ පරිත්‍යාග 3යි. කිව්ව නේද? පරිත්‍යාග 3යි. හොඳටම පැහැදිලි නේද? ඉතින් අතනින් භාණ්ඩෙන් අඩු කරා ඒක අපිට අලාභයක් නිසා මෙතනම ලිව්වා. හරි ඒ ගැලපිල්ලත් ඉවරයි. ඒකත් ඉවරයි. භාණ්ඩ 1 2 3 4 ඉවරයි 5. ඉතින් අද මම වේගෙන් කරනවා මේක නම් දෙක ඉවර කරගන්න. ව්‍යාපාරයේ ඉඩම් මේ වටිනාකම 400කි. ගොඩනැගිලි මෝටර සහ කාර්යාල උපකරණ 10 බැගින් සරල මාර්ගමෙන් ෂේ කළ යුතුයි. ඉතින් ව්‍යාපාරයේ ඉඩමේ වටිනාකම 400යි. බලන්න ඔය ශේෂ පරීක්ෂමේ ඉඩම් හා ගොඩනැගිලි කියලා පිරිවැය තියෙනවා කෙලින්ම 800ක්. ඉඩම් හා ගොඩනැගිලි පිරිවැය කියන්නේ ගත්ත ගාන 800යි. ඒකෙන් ඉඩම කීයද පුතේ? ඉඩම 400ද? ඔව් ඉඩම 400ද. ජංගම නෝනක්කම උඩින්ම ලියන්නේ ඉඩම් පිරිවැයට දාන්න 400යි. ඉඩම් 400යි. ඉඩම් ෂෙයා කරන්නේ එතන සමුෂයක් නැහැ. එහෙනම් ඉඩම් වල ධාරණගයත් 400මයි. එහෙනම් ඉඩම් වල ධාරණගයත් 400ම තමයි. ඊට පස්සේ ගොඩනැගිල්ල යන්න. උදේ ඉඩම් ගොඩනැගිලි දෙකම 800යි. ඉඩම 400 නම් එහෙනම් ගොඩනැගිල්ලත් 400යි නේද? උදේ ගොඩනැගිලි පිරිවැටක් දාන්න 400යි. ගොඩනැගිලි පිරිවැටක් දාන්න 400 දැම්මද? ගොඩනැගිලි පිරිවැටක් දාන්න 400 දැම්ම නේද? හරි. දාලා දැන් ගොඩනැගිල්ල අපිට ෂෙයා කරන්නලු 100ට කීයද? උදේ ගොඩනැගිල්ල 100ට කීයද? 10ක් සරල මාර්ග. හීනවන් නෙමෙයි. හීනවන් නම් පුතේ පිරිවැයන් සමුච්චය අඩු කරලා ධාරණගෙඩි කියලා මතකයි කිව්වා නේද? උදේ ගොඩනැගිල්ල පිරිවැයම 10ක් ෂෙයා කරන්නලු. ගොඩනැගිලි පිරිවැය 400යි 10ක් කියන්නේ 40යි. එහෙනම් ගොඩනැගිලි ෂෙයා කියන්නේ මේ අවුරුද්දට අදාළ වියදම. පරිපාලන වියදතු ලියන්න ගොඩනැගිලි ෂෙයා. පරිපාලන වියදතු ලියන්න ගොඩනැගිලි ෂෙයා 40යි. පරිපාලන වියදතු ලියන්න ගොඩනැගිලි ෂෙයා 40යි. පරිපාලන වියදතු ලියන්න ගොඩනැගිලි ෂෙයා 40යි. ඒ 40යි දැන්ට ගොඩනැගිලිට කීයක් සමුච්චය තියෙනවද කියලා බලන්න. දැන්ට ගොඩනැගිලි සමුච්චය කීයක් තියෙනවද පුතේ? දැන්ට ගොඩනැගිලි සමුච්චය තියෙනවා 40යි. දැන්ට ගොඩනැගිලි සමුච්චය 200යි නේ. 240යි 240යි නේද? සමුච්චය වල දාන්න 240ක්. සමුච්චය වල දාන්න 240ක්. ඉතින් 400ෙන් 240ක් ගියාම ධාරණගේ 160යි. ඉතින් ලබන සතියේ නිෂ්පාදන පිරිවැය ලේඛන පටන් ගන්නවා. ඒ ටියුට් එක අරන් නැත්නම් පුතේ ගන්න. මෙන්න මේ ටියුට් එක ඇති. ඔයගලන්ට මේක නෙමෙයි තියෙන්නේ. ඔයගලන්ට තියෙන්නේ වෙන පිට කවරයක්. හරි. හරි. ඔව් සමාන මතක නෑ මොකක් හරි පිට කවරයක් ඇති. මේකට කොහෙද ඔයගලන්ට ගෲප් ක්ලාස් එකේ ළමයිට දුන්නේ මේ පිට කවරේ නේද? ටියුට් එක ගත්ත ළමයි. ඔව් සර්. ඔව් මේකනේ. හරි. පුතේ මේ නිෂ්පාදන පිරිවැය ලේඛන ලබන සතියේ පටන් ගන්නවා. අරන් තියාගන්න. පුතේ ඔයගලන්ට මම ලබන මාසේ අතිරේක බන්ධ දෙකක් විතර වැටෙනවා. හරි. මොදන්න දැන් හෝල් ක්ලාස් එක ඔයගලන්ට වැඩි ඉස්සර වෙන්නේ නැහැ. ඉස්සර වෙන්න දෙන්නේ මම ලබන සතියේ කායි පැය දෙක කරා. මේ ඔයගලගේ ක්ලාස් එක මට ඉස්සරහින් තියාගෙන යන්න ඕනේ. ඔයගොල්ලෝ වැරදි නියුති කිරීම විතරනේ ඉස්සරහින් ඉන්නේ. නමුත් මං ගිය සතියේ ඔයගොල්ලන්ට වැරදි නියුතිමත් අතිරේක පන්තිකින් පටන් ගත්තා.
මම ඔයගොල්ලන්ට ලබන ඉරිදා කියන්නම් පුතේ අතිරේක පන්ති වැටෙනවා හරි දාලා ඔයගොල්ලෝ පන්ති ඉස්සර කරගන්න ඕනේ හරි බලමු එහෙනම් පුතේ ඊට පස්සේ ගොඩනැගිල්ලෙන් පස්සේ මොනවද ෂෙයා කරන්න තියෙන්නේ කාර්යාල උපකරණ ලියන්න පුතේ කාර්යාල උපකරණ පිරිවැය 300යි කාර්යාල උපකරණ පිරිවැය 300යි දාන්න 300 කාර්යාල උපකරණ පිරිවැය 300යි මේ ඒ 300 10ක් 300 10 කියන්නේ 30යි ලියන්න පරිපාලන ඇතුලේ කාර්යාල උපකරණ ෂෙයා කාර්යාල උපකරණ ෂෙයා 30යි පරිපාලන විදතුල් ලියන්න පුතේ කාර්යාල උපකරණ ෂෙයා 30යි පරිපාලන විදතුල් ලියන්න කාර්යාල උපකරණ ෂෙයා 30යි ඉතින් ඒ 30යි දැන්ට කීයක් ෂෙයා කරලා තියෙනවද කියලා බලන්න 30යි දැන්ට කාර්යාල උපකරණ සමුච්චය තියෙනවා 100ක් 30යි 100යි 130යි එතකොට 300 130ක් ගියාම ධාරණගේ 170යි ඉතින් මම ඒක පොඩ්ඩක් වේගෙන් කරනවා දන්නවනේ ඒවා හරි කාර්යාල උපකරණ පස්සේ මෝටර රථ ඉතින් මෝටර රථයේ පිරිවැය 500යි ලියන්න මෙතන මෝටර රථයේ පිරිවැය 500යි මෝටර රථයේ පිරිවැය 500යි ඉතින් ඒ 500 10ක් කියන්නේ 10 නේද 50යි සරල මාර්ගනේ හීනවන් නෙමෙයි පුතේ හීනවන් නම් අර සමුච්චය අඩු කරලානේ එහෙනම් පරිපාලන විදුලි කියන්නේ මෝටර ෂෙයා 50යි මෝටර ෂෙයා 50යි පරිපාලන විදුලි කියන්නේ මෝටර ෂෙයා 50යි පුතේ මේ 50යි දැන්ට මෝටර දෙක සමුච්චය කරලා දිනවා 150ක් 150යි 50යි ඔක්කොම සමුච්චය 200යි 200යි එතකොට 500න් 200 ගියාම මෝටර රථවල ධාරණ ගේනවා 300ක් මෝටර රථවල ධාරණ ගේනවා 300ක් හරි මෝටර රථවල ධාරණගේ 300ක් එනවා ආවනේ හරි එච්චරයි නේ පුතේ ජංගම නොනවත්කම් තියෙන්නේ ජංගම නොනවත්කම් තියෙන එච්චරයි එහෙනම් පුතේ මේ ටික එකතු කරලා හරි දෙකුත් ගන්න බිංදුවයි 4 4 8යි 3යි 11යි 16යි 1600යි මෙතන බිංදුවයි 7යි 5යි 570යි ඉතින් 1600න් 570ක් ගියාම කීයද නැත්තම් මේ පැත්ත එකතුව ගන්න බිංදුවයි 6යි 7යි 13යි එකක් ඉතුරුයි 1යි 5යි 6යි 7යි 10යි 1030ද 1030 නේද පුතේ උත්තරයක් දියන්කෝ ඔව් සර් 1030යි හරි නැත්නම් ඔබලම හද පෝස්ට් එක තමයි හරියන්නේ හරි 1030යි හරි ඒ කතාව ඇත්ත 1030යි හරි පුතේ ඉවරයි හරි ඔන්ලයින් උගත්තියදී අමාරු පුතේ දන්නේ උගන්නන්න ගත්තොත් විතරයි ඇයි උත්තරයක් අහගන්න විදියක් නැහැ මුකුත් නැහැ පුතේ මෙතන තනියෙන් උගන්නන්න තියෙන්නේ මේක කම්පියුටරේ දිහා බලාගෙන විතරයි හරි කමන්නේ බලමු අපි එන විදියකට කරමු 6 බලන්න 6 වෙනි එක පසුගිය වසරේ ඔන්න වැදගත් පසුගිය වසරේ කපාන්නද පහක බොල්නයන් මෙම වසරේ ආපසු ලැබී ඇති අතර ඒ පොත්වල වාර්තා කර නැත පුතේ ආපසු ලද බොල්නය 5යි ගිය අවුරුද්දේ කපපු බොල්නය මේ අවුරුද්දේ ලැබෙනවා ඒක තාම ලියලා නැහැ මට කියන්න කපපු බොල්නය ආපහු ලැබුණාම ඒක මොකක්ද අපිට මුදල් ලැබෙනවා ඒක වත්කම් හරි තව මොකක්ද ආදායම කෙලින් මේක ආදායම ආපසුද බොල් නැහැ කියන ආදායම මේගොල්ලෝ ලියලා නැහැ එහෙනම් මොකද පුතේ කරන්න ඕනේ කීයද 5ක් නේද පසුගිය වසරේ කපාන්නද 5ක බොල් නැහැ මේ වසරේ ලැබෙන එක ණයගත කියන්න සම්බන්ධ නැහැ එහෙනම් මුදල් වලට පුතේ 5ක් එකතු කරලා ඒක ආදායමක් විදියට ලියන්න ඕනේ මුදල් කීයද බලන්න තියෙන්නේ මුදල් කීයද පුතේ තියෙන්නේ 30යි නේ මුදල් 30යි ඔය 5ත් එකතු වුණාම කීයද 35යි 5යි පුතේ 30යි ඔය 5යි 35යි පසුගිය වසරේ කපාන්න 5ක බොල් නැහැ ලියලාම නැහැ නේද ඒතර මුදල් 35යි පුතේ මුදල් 35 එකපාරම ලියන්න එපා මෙතන තව අතාරින්න රූල් කයි දෙක තා රූල් දෙකක් අතහැරලා ඉතින් මෙතන රූල් දෙකක් අතහැරලා ලියන්න මුදල්
රූල් දෙකක් අතහැරලා ලියන්න මුදල්. රූල් දෙකක් අතහැරලා ලියන්න මුදල්. කීයද මේ මුදල් 30ද 35යි. දාන්න මුදල් 35යි. මුදල් 35යි. මුදල් 35යි. එතකොට 30යි තිබ්බේ ඒකට 5 එකතු වුණාම වෙනත් ආදායම්. මෙන්න මේ වෙනත් ආදායම් ඇතුළේ ලියන්න ආපසු ලද බොන්න අය. ආපසු ලද බොන්න අය. ඒ තව තියනවාද ආදායම්? ඔය ලද වට්ටම් මෙහෙම තියෙනවා. පළවෙනි ටිකට දාන්න 5යි. ආපසු ලද බොන්න අය 5යි. ආපසු ලද බොන්න අය 5යි. හරි ළමයිනේ. ආපසු ලද බොන්න අය 5යි. හරි ඒකත් ඉවරයි. ඒකත් ඉවරයි ළමයිනේ. බලමු ඊළඟට යමු අපි. පුතේ පළවෙනි ගැලපිල්ල, දෙවෙනි ගැලපිල්ල, තුන්වෙනි ගැලපිල්ල, 4 5 ඉවරයි, 6ත් ඉවරයි, 7. දැන් තේරෙනවද මේ ගානක් හදන්න මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ කියලා. 7 ආයෝජන ආදායමෙන් 3.5 3500ක් ඉදිරි වර්ෂ දා ලැබී ඇති අතර 4000ක බෙදහැරීම් වියදම් ඉදිරි වර්ෂ දා ගෙවා ඇත. 40000ක සේවක වේතන උපජිතව ඇත. පුතේ ආයෝජන ආදායමෙන් 3.5ක් ඉදිරි වර්ෂ දා ලැබී ඇති අතර බලන්න පුතේ ආයෝජන ආදායම් කීයක් ලැබිලාද කියලා. ආයෝජන ආදායම් පුතේ බැර පැත්තේ ඇති බලන්න කීයක්ද ආයෝජන ආදායම් කියලා ලැබිලා තියෙන්නේ. 23500. ඒකෙන් 3.5 ලබන අවුරුද්ද නේද පුතේ? ඔව් එහෙනම් මේ අවුරුද්දට අදාළ ආයෝජන ආදායම කීයද? 20යි. පුතේ 23500 3.5 ලබන අවුරුද්ද නම් මේ අවුරුද්දේ ආයෝජන ආදායම 20යි නේද? ලියන්න වෙනත් ආදායම තුනේ ආයෝජන ආදායම 20යි. ආයෝජන ආදායම 20යි. ආයෝජන ආදායම 20යි. පුතේ නමුත් 23.5 ලැබිලා තිබ්බනේ. අර වැඩිපුර ලැබිච්ච 3.5 මොකක්ද අපිට? වැඩිපුර ලැබිච්ච 3.5 මොකක්ද පුතේ අපිට? වගකීම්. වගකීමක්. වගකීම් අපිට අයින්නේ පුතේ ගෙවපු එක්කෙනාගේ. ජංගම වගකීම් ඇතුළු ලියන්න. ජංගම වගකීම් ඇතුළු ලියන්න ඉදිරියට ලද ආයෝජන ආදායම්. ඉදිරියට ලද ආයෝජන ආදායම් දෙවන ටිකට දාන්න 3.5යි. ඉදිරියට ලද ආයෝජන ආදායම් 3.5යි. ඉදිරියට ලද ආයෝජන ආදායම් 3.5යි. ඊට පස්සේ ඉදිරියට ලද ආයෝජන ආදායම් 3.5යි කියලා ලිව්වා. ඊට පස්සේ ඒ ගැළපිලි 3ක් 4000ක බෙදහැරීම් විදන් ඉදිරි වර්ෂ දා ගෙවා ඇත. පුතේ 4ක බෙදහැරීම් විදන් ඉදිරි වර්ෂයට ගෙවලා තියෙනවා. බලන්න බෙදහැරීම් පිරිවැය දැන් බෙදහැරීම් විදන් කියලා කීයක් තියෙනවද ඔකේ? බෙදහැරීම් කියලා 54ක් නේ තියෙන්නේ. 54න් පුතේ 4ක් ඊළඟ අවුරුද්දට. එතකොට මේ අවුරුද්දට දාලා බෙදහැරීම් විදන් 50යි නේ. බෙදහැරීම් විදන් කියන්න බෙදහැරීම් පිළිවෙත කියන්න බෙදහැරීම් විදන් 50යි. බෙදහැරීම් විදන් 50යි. අපි ඉදිරි අවුරුද්දට ගෙවලා තියෙන පුතේ 4ක්. බෙදහැරීම් විදන් 50යි. එතකොට වැඩිපුර ගෙවපු 4 අපිට වත්කම. ලියන්න ජංගම වත්කම් ඇතුලේ ඉදිරියට ගෙවපු බෙදහැරීම් මේ ඉඳ තියලා තියෙන රූල් දෙකක්. ජංගම වත්කම් ඇතුලේ ඉඳ තියෙන රූල් දෙක ඒක ලියන්න. ඉදිරියට ගෙවපු බෙදහැරීම 4යි. ඉදිරියට ගෙවපු බෙදහැරීම් වියදම් 4යි. ඉදිරියට ගෙවපු බෙදහැරීම් වියදම් 4යි. ඉදිරියට ගෙවපු බෙදහැරීම් වියදම් 4යි. හරි ඒකත් ඉවරයි. ඊට පස්සේ රුපියල් 40ක සේවක වේතන උපචිතව ඇත. තව පුතේ 40ක වේතන ගෙවන්න තියෙනවා. තව 40ක් වේතන ගෙවන්න තියෙනවා. බලන්න වේතන කියලා දැන්ට ගෙවලා තියෙනවා. පුතේ ඔය තියෙන්නේ පරිපාලන විධාන වලට යටින් වේතන කියලා 60ක් දැක්කනේ. පුතේ මේකේ EPF ETF කතා නැහැ. පඩියෙන් කපුවනම් ඒව එකතු කරන්න මේකේ නැහැ. 60යි තව ගෙවන්න තියෙනවා 40යි. වේතන 100යි. ලියන්න පරිපාලන විධාන ඇතුලේ වේතන 100යි. පරිපාලන විධාන කියන්නේ වේතන 100යි. පරිපාලන කියන්නේ වේතන 100යි. හරි 100න් පුතේ 60යි තාම ගෙවලා තියෙන්නේ. 100න් තාම 60යි ගෙවලා තියෙන තව 40ක් ගෙවන්න තියෙනවා. ජංගම වගකීම් ඇතුළු ලියන්න ගෙවිය යුතු වේතන උපචිත වේතන 40යි. උපචිත වේතන 40යි. ජංගම වගකීම් ඇතුළු ලියන්න උපචිත වේතන 40යි. උපචිත වේතන 40යි.
ජංගම වක්කීම තුල යන උපජිත වේතන 40යි. ජංගම වක්කීම තුල යන උපජිත වේතන 40යි. හරි. පුතේ 7 වෙනි ගැලපිල්ලත් ඉවරයි. 8 නාහිමියන්ට ගෙව් හරි නේද? ඉවරයි නේද? 8 නාහිමියන්ට ගෙව් 6ක චෙක් පදක් අගරු වී ඇතත් මෙම අගරු වීම සටහන් කර නැත. මුදල් ලිව්වා. කරන්න දෙයක් නැහැ. ආයි මුදල් හදන්න වෙනවා. කමන්නේ. නාහිමියන්ට ගෙව් 6ක චෙක් පදක් අගරු වී ඇතත් මෙම අගරු වීම සටහන් කර නැත. පුතේ නාහිමියන්ට චෙක් එකක් ගෙව්වහම ලියන්නේ ගෙවීම් ජර්නලේ. ඒක ලිව්වහම ගිණුම් මත වෙන්නේ මුදල් බැර නහින් පාලන හර. නාහිමියන්ට චෙක් එකක් ගෙව්වහම වෙන්නේ මුදල් බැර නහින් පාලන හර. ඒක අගරුණාම පුතේ අනිත් පැත්ත. මුදල් බැර නහින් පාලන හර වෙච්ච එකයි මුදල් හර වෙලා ඒ කියන්නේ මුදල් වලට එකතු වෙලා නහින් පාලන බැර වෙනවා. එහෙනම් පුතේ මුදල් වලට ඒක එකතු වෙනවා. මුදල් 35 නෙමෙයි එහෙනම් පුතේ මුදල් වලට කීයක් දාන්න ඕනේ කපලා දාන්න. මේ මුදල් 35 නේ දැන් ලියලා තියෙන්නේ අපි 30යි තිබ්බේ අර ලැබිච්ච මතාව මොකක් හරි පහක් ලැබුණානේ අර කප බෝල්නේ ආපහු ලැබිච්ච 5යි 30යි තිබ්බේ 30යි 5යි 35යි ඉතින් මෙතන ආයෙ 6ක් ලැබිලා කීයද උඩ මුදල් 41යි මෙතන මුදල් කියලා ලියන්න උදේ 41යි මේ මුදල් වලට බැර වෙච්ච එක ආයෙ හර වුණා එතන මුදල් 41යි ඒක නාහිමියන්ට බැර අය නාහිමිය වැඩි වෙනවා නාහිමියන්ට බැර පුතේ මුදල් බැර නහින් පාලන හර වෙලා තිබ්බ එක ආයි මුදල් හර නහින් පාලන බැර වුණා නාහිමියන්ට එකතු වෙනවා ඉතින් නාහිමියන්ට තව එකතු කරන්න 5ක් නෙමෙයි 6ක් නාහිමියන්ට තව 6ක් එකතු කරන්න බලන්න නාහිමිය දැන්ට ඉන්නේ කීයද කියලා දැන්ට 34යි. නාහිමිය ඉන්නේ පුතේ කීයද මම තාම දැක්කේ නැහැ 34යි. මම දැක්කේ නේ 34යි. බෑ 34යි ඔව් තියා යට තියෙන්නේ. ඒක පුතේ නාහිමිය දැක්කේ නැත්නම් අර වෙනද ලැබියුද්ද එහා පැත්තේ තියෙන එකයි. 34යි. 34යි 6යි කීයද පුතේ? 40. ලියන්න ජංගම වක්කීම තුල නාහිමියෝ 40. ජංගම වක්කීම තුල ලියන්න නාහිමියෝ 40යි. ජංගම වක්කීම තුල ලියන්න නාහිමියෝ 40යි. හරිද? ජංගම වක්කීම තුල ලියන්න නාහිමියෝ 40යි. ලිව්වද 40? ජංගම වක්කීම තුල ලියන්න නාහිමියෝ 40යි. ලිව්වනේ හරිනේ? හරි ඊට පස්සේ නාහිමියෝ 40 හරි. එකක් ලිව්වා. ඒ 8 වෙනි ගැලපිල්ලත් ඉවරයි. 9 වෙනි ගැලපිල්ල මෝටරද නඩත්තු වියදම් දෙකක් ගෙවීමට ඇති අතර 5ක් කාර්යාල කොමිස් ලැබීමට ඇත. කම ගැලපිලි. මෝටරද නඩත්තු වියදම් තව දෙකක් ගෙවන්න තියෙනවා. පුතේ දැන්ට නඩත්තු වියදම් කීයක් ගෙවලාද කියලා බලන්න. දැන්ට මෝටරද නඩත්තු වියදම් කීයක් ගෙවලාද? 8ක්. මෝටරද නඩත්තු වියදම් කියලා ශේෂ පුච්චින් 8ක් තියෙනවා දැක්කද? 8යි තව දෙකක් ගෙවන්න තියෙනවා. එතකොට මෝටරද නඩත්තු වියදම් කීයද පුතේ? 10යි. බෙදහැරීම් වියදම් ලියන්න. බෙදහැරීම් වියදම් ලියන්න. මෝටරද නඩත්තු වියදම් 10යි. පරිපාලන වියදම් ලියන්න මෝටරද නඩත්තු වියදම් 10යි. 10යි ඒ 10යි පුතේ 10න් තාම ගෙවලා තියෙන්නේ 8යි. ජංගම වක්කීම තුල ලියන්න ගෙවිය යුතු මෝටරද නඩත්තු වියදම් ගෙවිය යුතු මෝටරද නඩත්තු වියදම් 2යි. ජංගම වක්කීම තුල ලියන්න ගෙවිය යුතු මෝටරද නඩත්තු වියදම් 2යි. ගෙවිය යුතු මෝටරද නඩත්තු වියදම් 2යි. හරි. එකක් ඉවරයි. ඊට පස්සේ කොමිස් ආදායම් දෙකක් ලැබීමට ඇත. කොමිස් ආදායම් 5ක් ලැබීමට ඇත. පුතේ බලන්න දැන්ට කොමිස් ආදායම් කීයක් ලැබිලාද කියලා? බැර පැත්තේ ඇත්තේ ලැබිලා නැහැ. 25යි. දැන්ට 25යි නේද පුතේ? ඔව්. කොමිස් ආදායම් දැන්ට 25ක් ලැබිලා. තව 5ක් ලැබෙන්නත් තියෙනවා. ලැබුණා වුණ තමයි මේ අවුරුද්ද දාලා කොමිස් ආදායම ලැබිච්ච 5යි ලැබෙන්න තියෙන 5යි 30යි නේ. ලියන්න වෙනත් ආදායම තුල කොමිස් ආදායම් 30යි. වෙනත් ආදායම තුල ලියන්න කොමිස් ආදායම් 30යි. කොමිස් ආදායම් 30යි. ඒ කොමිස් ආදායම් 30 ලිව්වට තව කීයක් ලැබෙන්න තියෙනවද? ඒ කොමිස් ආදායම් 30 ලිව්වට තව කීයක් ලැබෙන්න තියෙනවද? 5යි. 5යි. ඒක ජංගම වත්කමක්. අර ජංගම වත්කමක රූලක් ඉඩත් ඒකට. ජංගම වත්කමක තව රූලක් ඉඩ ඇති මුදල් වලට ලියන්න ලැබිය යුතු කොමිස්. ලැබිය යුතු කොමිස් 5යි.
ජංගම වත්කම තුල ලැබිය යුතු කොමිස් 5යි. හරි ගැළපෙන ටික සේරම ඉවරයි. උදේ ගැළපෙන ටික සේරම ඉවරයි. හරි ගැළපෙන ටික ඉවරයි. දැන් මේක නොදාපු ටික දාගෙන යමු. උදේ මේ ගැළපෙන ටික ඉවරයි. මේක නොදාපු ටික ඉක්මනට දාමු. හරි. ඉතින් මේ ගානක් හදන්න මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ කියලා දැන් තේරෙන්නේ පුරුදු වුණායින් පස්සේ. විකුණුම් ලිව්වා 970 කරා. ගැනුම් ලිව්වේ නැහැ. උදේ ගැනුම් වල උඩින් ආරම්භක තොගය ලියලින්. ආරම්භක තොගය අටක ලියමු. විකුණුම් පිරිවැඩට උඩමුරුල් ලියන්න ආරම්භක තොගය ලිව්ව මන්නම් ආරම්භක තොගය. කියමුද විකුණුම් අපේ ආපසෙවුම් තියෙනවා. විකුණුම් වලින් ආපසෙවුම් ලියලා මින් ඒක අමතක වුණා. විකුණුම් 970න් ආපසෙවුම් ලියලා මින් ඉන්නේ 160 නේද? 970 160 අඩු කරලා මින්. ඒක බිඳුවයි 10යි 810යි නේද? 970 160 අඩු කරාම 870යි. ආරම්භක තොගය ලියලා ඉන්න. ඉතින් ආරම්භක තොගය 760යි. ආරම්භක තොගය 760යි. සර් 160ක් ඇයි ආපසෙවම් 15යි දී 15 සර්. ගැනුම් වලට ආපසු එවුම් 160 නෙමෙයි තියෙන්නේ. 15යි 10 තියෙන එහා පැත්තේ. හර 15යි බෙර 10යි. පොඩ්ඩක් ඉන්න වෙන ගානක් නේ බලන්න ඒකයි විතරක්. ඉතින් වෙන ගානක් බලලා තියෙන්නේ. අනිත් ගාන තියෙනවා මම මේ කියන්නේ. හරි ওই ගාන බලන්න. උදේ මම පිටුව අනිත් පැත්ත බලලා මෙහෙම බලලා තියෙන එකයි. හරි. බලන්න. උදේ ආරම්භක තොගය කීයද? ආරම්භක තොගය 100යි. ආරම්භක තොගය 100යි. මම දැන් අනිත් ගාන එකට ලිව්වේ. එකට යටින් ලියන්නේ ගැනුම් ආපසු යොමු ලියලා ඉන්නකො. උදේ විකුණුම යටින් ආපසු යොමු ලියලා ඉන්න ආපසු යොමු 15යි. ඒක 970න් 15ක් ගියාම 5යි 955යි. 955යි. ආරම්භකයේ 100යි. ඒකට ලියන්නේ ගැනුම් 570යි. ගැනුම් 570ට ගෙනීමේ කුලි 20ත් එකතු කරන්න. ගෙනීමේ කුලි 20ත් එකතු කරා. 100යි 570යි 20යි කීයද බලන්න 0යි 7යි 2යි 9යි 6යි 690යි. 100යි 570යි 20යි 690යි. එකෙන් ආපසු යවුම් අඩු කරන්න. ආපසු යවුම් 10 අඩු කරන්න. ආපසු යවුම් 10ක් අඩු කරන්න. අඩු කරාම 690න් 10 ගියාම 0යි 8යි 680යි. හරි ඔය ටික කොහොමද තියලා අපි අනිත් ටිකට යන්න දැන්. ඔක්කොම උතන්නම් කරා නේද? හරි. අපි අනිත් ටිකට යන්. ඊට පස්සේ තොගේ හරි විකුණුම් හරි ගැනුම් හරි ආපසුයම හරි ගෙනීමේ කුලිය හරි බෙද හැරින් කිව්වා ලිව්වද කොහෙද මට මතක හැටියට. ලිව්වා මේ. පරිපාලන විදුණු ලිව්වා නේද? නැද්ද? පරිපාලන දැන් ලිව්වේ නැහැ නේ. පරිපාලන වියදම් ලියන්න පරිපාලන වියදම් ඇතුලේ 46යි. පරිපාලන වියදම් 46යි. පරිපාලන වියදම් 46 ලියන්න. හරි වේතන 100 ලිව්වා. ලිපි ද්‍රව්‍ය 2 ලියන්න. ලිපි ද්‍රව්‍ය 2යි. ඉඩම්මා ගොඩනැගිලි ලිව්වා, කාර්යාල උපකරණ ලිව්වා, මෝටර රථ ලිව්වා. සමුච්චය තුනම ලිව්වා. තොගහානි අලාභ. මේ තොගහානි අලාභ ශේෂ පිරික්සම ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ ගිණුම්ගත වෙලා. එහෙනම් එක තැනක විතරයි ලියන්නේ. ගැනුම් වලින් අපි අඩු කරන්න ඕනේ නැහැ. මේ විකුණුම් පිරිවෙන් අඩු කරන්න තොගහානි පුතේ ගැළපිල්ලක තිබ්බොත්. නැත්නම් අඩු කරන්න ඕනේ නැහැ. එහෙනම් තොගහානි අලාභය වෙනත් විදිහට ඇතුල් ලියන්න 5යි. තොගහානි අලාභය වෙනත් විදිහට ලියන්න 5යි. තොගහානි අලාභය වෙනත් විදිහට ලියන්න 5යි. තොගහානි අලාභය වෙනත් විදිහට ලියන්න 5යි. ආයෝජන ආදායම ලිව්වද අපි? ලිව්වා.
23.5 20 කල් ලිව්වා. පමිස් ආදායම් 25 30 කල් ලිව්වා. ගැනිලි 3යි. හිමිකම් ඇතුලේ පුතේ. හිමිකම් ඇතුලේ ලියන්න ගැනිලි. හිමිකම් ඇතුලේ 4 වෙනි රූල් ලියන්න ගැනිලි. 3 දාන්න වරහන් කළා. ගැනිලි 3යි වරහන් කළා දාන්න. හිමිකම් ඇතුලේ 4 වෙනි රූල් එක ගැනිලි කියලා ලියලා වරහන් කළා දාන්න. හරිද ලිව්වද ගැනිලි? මුදල් ගිණුම ලිව්වා. විදුලිය ආරක්ෂණය ලිව්වේ නැහැ. පරිපාලන ඇතුලේ 18යි. විදුලිය ආරක්ෂණය පරිපාලන විදුලිය ඇතුලේ 18යි. විදුලිය ආරක්ෂණය පරිපාලන ඇතුලේ 18යි. හරි. මූල්‍ය පිරිවැය ඇතුලේ බැංකු ණය පොලිය කියලා ලියන්න ගාන දාන්න එපා. මූල්‍ය පිරිවැය ඇතුලේ ලියන්න බැංකු ණය පොලිය. උදේ ඔය බැංකු ණය පොලිය උතන 4ක් ලියලා ගෙවලා හරි ලියලා හරි ඉවර ඇති. 4ක් ලියලා කොහොම හරි ගෙවලා. නමුත් ඒ 4 දාන්න එපා. යටුලේ තියෙනවා 10% බැංකු ණය 27යි එක. 27යි කියන්නේ මේ අවුරුද්දේ මැද. 10% බැංකු ණය අරන් තියෙන මේ අවුරුද්දේ මැද 300ක්. එහෙනම් මෙන්න මේ ජංගම නොවන වාක්‍යෙ මෙතුළු ලියන්න බැංකු ණය. ජංගම නොවන වාක්‍යෙ මෙතුළු ලියන්න බැංකු ණය 10% බැංකු ණය. ජංගම නොවන වාක්‍යෙ මෙතුළු ලියන්න 10% බැංකු ණය. 300යි. දෙවල් තුන්වෙනි දිනවල දාන්න 300යි. ඔය 300ට 110ක් මාස 6කට පොලිය කීයද කියන්නේ? 5,000යි. ඔව් 27ක් කියන්නේ මේ අවුරුද්දේ මැද. මේ අවුරුද්ද මේ 110ක් බැලුවාම 300ට අවුරුද්දටම 30යි මාස 6ට එනම් 15යි. ඒ කියන්නේ ගෙව්වා හෝ නැතා මේ අවුරුද්දට දාන ණය පොලිය 15යි. එහෙනම් මෙතන ඔයා ලියන්නේ ණය පොලිය කියලා ඔය ගෙවලා තිබ්බ 4 නෙමෙයි 15. මූල්‍ය විලතු ලියන්න ණය පොලිය 15යි. මූල්‍ය පිරිවැය තුල ලියන්න ණය පොලිය 15යි. ඔතන තිබ්බේ ණය පොලිය 4යි කියලා. ඒ කියන්නේ ගෙවපු ගානේ වර්ෂ දාන ණය පොලිය 15යි. ඒක විතරයි නේද තියෙන්නේ දෙවන තුනම දාන්න. දෙවන තුනම දාලා වරහන් කරන ණය පොලිය 15යි. ඉතින් 15න් ගෙවල ඉවර 4යි. තව ගෙවන්න තියෙනවා 11ක්. 15න් ගෙවල ඉවර 4යි තව 11ක් ගෙවන්න තියෙනවා. ජංගම වාක්‍යම තුල ලියන්න ගෙවිය යුතු ණය පොලිය 11යි. ජංගම වාක්‍යම තුල ලියන්නේ ගෙවිය යුතු ණය පොලිය 11යි. ජංගම වාක්‍යම තුල ලියන්න ගෙවිය යුතු ණය පොලිය 11යි. ජංගම වාක්‍යම තුල ලියන්න ගෙවිය යුතු ණය පොලිය 11යි. හරි ගෙවිය යුතු ණය පොලිය 11යි. ඊට පස්සේ බැංකු ණය ලිව්වා, හානි කරන ලාභ ලිව්වා, ණයගැතියු ණයනුවන් ලිව්වා, මෝටද නඩත්තු ලිව්වා, වරිපණම් ලිව්වේ නැහැ. පරිපාලන වියදතු ලියන්න වරිපණම් 4යි. පරිපාලන වියදතු ලියන්න වරිපණම් 4යි. පරිපාලන වියදතු ලියන්න වරිපණම් 4යි. තියෙන්නේ කෙලින්ම මතකද ඇහුවේ? ප්‍රශ්න නැහැ නේද? පරිපාලන වියදතු වරිපණම් 4යි. හරි ඊට පස්සේ මතක අසුන් ප්‍රශ්නේ හරි බලමු ඊළඟ එක හානි කරන ලාභ ලිව්වා මෝටර ධනතු ලිව්වා වරිපණම් ලිව්වා ප්‍රාග්ධනය හිමිකම් මෙතු උඩින්ම ලියන්න 750යි ප්‍රාග්ධනය හිමිකම් මෙතු උඩින්ම ලියන්න 750යි ප්‍රාග්ධනය හිමිකම් මෙතු උඩින්ම ලිව්වා 750 ලිව්වද ඔව් දුන්වට්ටම් 1.5යි බෙදහැරි මෙතු ලියන්න දුන්වට්ටම් 1.5යි ලද වට්ටම් ලියන්න පුතේ වෙනත් ආදායම් ඇතුලේ 3යි. හරි. ශේෂ පරීක්ෂණයේ තියෙන ඔක්කොම ටික ලිව්වා. ආදායම් වියදම් ටික පුතේ වෙනදා ලාභ ලාභ ලිව්වා ගැළපිලි කරලා ඒවා ඒකට දැන් දෙක ලියුණා. අනිත් ඒවා ටික නිකන් තැනක විතරක් ලිව්වා. හරි ගානට අග්ගාල ඉවර කරමු සමානද කියලා බලමු. පුතේ 680 මෙතන ආරම්භක තුගේ 100යි ගණන් 570 690 එකෙන් ආපු සියම් 18 680 එකෙන් 3ක් ගියාම 677යි. පුතේ 677න් 36ක බඩු නැතු ඉතුරු බඩු ටික විකුණලා 677න් අවසන් තුගේ 36 අඩු වුණාම
විකුණුම් පිරිවැය එනවා කොච්චරද පුතේ බලන්න. 7න් 6ක් 1යි 4යි 641 නේ විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය 641 වෙනස් නම් කියන්න. එහෙනම් අපිට දල්ලාභ වෙතයගේ දැන් 641 බඩුවට 955කට විකුණලා තියෙන්නේ. 641 බඩුවට 955කට වික්කාම දල්ලාභ වෙනවා 5න් 1ක් 4යි 5න් 4ක් 1යි 9න් 6ක් 3යි 314යි. දල්ලාභි 314යි. ඒකට බෙදහැරින් මේ වෙනත් ආදායම් ටික එකතු කරන්න. වෙනත් ආදායම් ටික තියෙනවා 5යි 3යි 8යි 58යි නේද? 58යි. 314යි 58යි දෙක එකතුව ගන්න. ඉතින් මම මෙතනට දාගන්නම්. 5 3 4යි 8යි 12යි දෙක දැම්මා එකක් ඉතුරුයි. 1යි 2යි 1යි 2යි 5යි 7යි 372යි. 372න් අඩු කරන්න බෙදහැරි විදන් ටික ඉරක් ගහලා ගන්න. බෙදහැරි විදන් ටික මෙතනට ගන්න. පුතේ කීයද බෙදහැරි පිරිවැය ටික? බෙදහැරි පිරිවැය ටික 1.5යි 6යි 7යි 10යි 107.5යි බෙදහැරි විදන් ටික වරහන් කළා දාන්න. බෙදහැරි විදන් ටික 107.5යි. පරිපාලන විදන් ටික 6යි 2යි 8යි 16යි 4යි 20යි බිඳුව දැම්මා දෙකක් ඉතුරුයි. 2යි 4යි 6යි 6යි 3යි 9යි 10යි 14යි 15යි 5 දැම්මා එකක් ඉතුරුයි. 1 1 2යි 250ද? පුතේ පරිපාලන විදන් ටික 250යි නේද? තාම ඔයගොල්ලෝ එකතු කරනවද? පරිපාලන විදන් ටික 250යි නේ පුතේ. ඔව් සර්. වෙනත් ටික කීයද? 5යි 3යි 8යි 5යි 13යි 3 දැම්මා එකක් 13යිම තමයි. සුද්ධ ලාභ කීයද කියලා කියන්න. මේ සුද්ධ ලාභ කීයද කියලා බලන්න. සුද්ධ ලාභ කීයද එන්නේ? 372 107.5යි 250යි 13යි 15යි අඩු කරාම සුද්ධ ලාභ කීයද එන්නේ? මම හොයාගන්නද උත්තරේ? ඍණ 13.15. ඍණ 13.5යි. ඍණ 13.5 අලාභයක්. ඍණ 13.5යි අලාභයක් සුද්ධ අලාභයක්. ඍණ 13.5යි සුද්ධ අලාභයක්. එහෙනම් පුතේ ඒ ක්‍රමයේ හිමිකම් වලින් අඩු කරන්න සුද්ධ අලාභය. සුද්ධ ලාභය කෙල්ලුවත් කමන්නේ. 750න් 13.5 අඩු කරන්න. 750න් 13.5 අඩු වුණාම එනවා 746.5. නෑ 736.5. 736.5න් 3 අඩු කරාම 733.5යි. පුතේ 750න් 13.5 අඩු වුණාම 736.5යි. 736.5න් 3ක් අඩු වුණාම 733.5යි. හරි. එතකොට ජංගම නොවන වාක්‍යම් 300යි. මට ජංගම වාක්‍යම් ටික කීයද කියලා කියන්න පුතේ? ජංගම වාක්‍යම් තුන 3.5යි 40යි 40යි 2යි 11ද කොහෙද මම මතක නැහැ. මං ගාව නෑ ලියලා. සර්. ඔව්. සර්. ඔව්. සර් මෝටර රථ නඩත්තු වියදම් එන්නේ පරිපාලනද බෙදා හැරීමකටද? බෙදා හැරීම. මම පරිපාලන දාලා තියෙන්නේ. ඔව් මෙතන දාලා තියෙන පරිපාලනේ ලාභින පරිපාලන. අවුනේ. අමන්නේ දැන් ගණන් ගන්න බෙහෙම තියෙද්දි. ඔයගොල්ලෝ එහෙමත් ඔයගලත් එහෙමද දැම්මේ? පුතේ ඒක හරියට ඉන්නෝනේ. හැඩිය දැම්මා. හරි ඒක ගැටලුවක් නැහැ. පුතේ මේ ඒක ප්‍රශ්නයක් නැහැ.
මෝටර රථයේ පුතේ පරිපාලනයට දැම්ම නම් 250යි මේක 107යි. බෙදාහැරීම විදිහට මෝටර රථ නඩත්තු වියදම දැම්ම නම් මෙතන 117.5යි මෙතන 204යි. ඒක පුතේ ලාභෙට ඒක පුතේ තැන මාරුණා කියලා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. එතකොට මට කියන්න ජංගම වක්කීම් ටික 100යි නේ පුතේ දාලා තියෙන්නේ. ජංගම වක්කීම් ටික 100යි. පුතේ මෝටර රථයේ පරිපාලන වලට පාවිච්චි කරොත් ඒක පරිපාලන වියදමක් විදියට. දැන් අපි මේක අර ෂෙයා දැම්මේ බෙදාහැරීම නෑ ඒකත් බෙදාහැරීම දාන්න ඕනේ කමන්නේ. හරි. එතකොට ජංගම වක්කීම් 100යි. ජංගම වත්කම් ටික කීයද කියන්නේ පුතේ? 105යි. 105යි. ඔව්. 105යි. ගාන සමානද කියලා බලන්න. මේ ජංගම වක්කීම 96.5ද? ඔව් සර් ජංගමකේ 96.5. 96.5යි. ජංගම වක්කීම 96.5යි ඈ. හරි. එතකොට ගාන සමාන වෙන්නේ කීයද කියලා බලන්න. 5යි 3යි 1135යි නේද වත්කම් පැත්ත. වත්කම් පැත්ත 1135යි. හරිද? ඉතින් මම මයික් දෙක ඔෆ් කරනවා ඕනනම් කතා කරා. හරි. ආගන්න. එතකොට වත්කම් ටික 1135යි. එතකොට කීයද අනිත් පැත්තේ එකතුව? 0.5 බිංදුවයි සර් ජංගමවත්කම් මේ 100 නෙමෙයිද? කීයද? 100ද? ජංගම වත්කම්ද 100ද? 100යි. ඔව් 100යි. 100යි නේ. ජංගම වත්කම් 100යි. එතකොට එතන ඉන්නේ කීයද? 1130යි නේ. 100% තුනක් ගියාම 1130යි නේ එතකොට. බලන්න කැලල එක පොලේ ගහන්න. ඔව් සර්. ඔව් 1130යි. 1130යි. එතන අනිත් පැත්තේ එකතුව කීයද? 1130 එනවද? ඔව් ඔව් සමානයි. සමානයි. හරි. පුතේ යමු ටක් ගාලා ඊළඟ ගන්නට. පුතේ ඒතකොට අද කරාම මේ ටියුට් එක ඉවරටම ඉවරයි. හරි. පුතේ ටියුට් එකට අපිට මාස් දෙකක් වගේ ගියේනේ. මේකේ සංකල්ප ටිකෙන් පාඩම් කරගන්න එදා සංකල්ප පාඩම ළමයි ටික ඉන්නේ නැතිනේ. හරි. ඒතකොට පුතේ ටියුට් එක ඉවරයි. එන්න 138ට 138 හොඳ ගානක්. සම්පත් ව්‍යාපාරයේ පොත් වලින් 21 3 උපුටා ගන්න ශේෂ පිරික්සුම. ඒ ශේෂ පිරික්සුම අතාරින්න පළවෙනි ගැළපිල්ල ඉතිරි තොගේ 900යි. දෙකේ නායකතියන්ගෙන් 30ක් බෝල් නැන්ස කප හැරීතු අතර හානි කරන ලාභ ඉඩ හැරීම 10%යි. තුනේ තියෙන්නේ ෂේ කතාව, හතරේ තියෙන උපේත වැටු, පහේ තියෙන්නේ ගොඩනැගිල්ලෙන් කොටසක් 20 3 දින බදු කුලියට දුන්නලු. හරි. 21 3 ලැබිය යුතු කොමිස් සොරකම් කළ භාණ්ඩ වල පිරිවැය 30යි රක්ෂ සංස්ථාව 80ක් දෙන්නම් කියලා වර්තුල ගෙවන ලද බැංකු ණය වාරිකය කතාවක්. ඊට පස්සේ ලද වට්ටම් කතාවක්. පුතේ වෙළඳ නායකයෙකුට මුදල් ගෙවදී අඩු කරන ලද 50ක වට්ටම් පොත්වල වාර්තා කරන දේ ලද වට්ටම්. අන්තිම ගැළපිල්ල තියෙන්නේ විකුණුම් මත්තිකාරම. හරි. ඔය ටික තියෙන්නේ. ටග්ගා රූල් කරගම් පුතේ නම ලියන්න. පුතේ නම ලියන්න සම්පත් ව්‍යාපාරය 2021යි 3.31 දින අවසන් වසර සඳහා වෙළඳ හා ලාභ ගිණුම. ටග්ගා පටන් ගන්න. සම්පත් ව්‍යාපාරය හරිද බලමු. සම්පත් ව්‍යාපාරය 2021යි 3.31 දිනෙන් අවසන් වසර සඳහා වෙළඳ හා ලාභ ගිණුම. සම්පත් ව්‍යාපාරය 21යි 3 සඳහා වෙළඳ හා ලාභ ගිණුම කියලා ලියලා
අගන්දද හරි අගනද ගන්න හරි අපි ඉඳ තියාගමු දෙකක් දහස් වලින් තමයි කොහොමද දිලා තියෙන්නේ උඩින් දහස් කියලා ලියන්නේ දහස් වලින් දිලා තියෙන උඩින් දහස් කියලා ලියන්න රුපියල් දහස් උඩින්ම විකුණුම් උදේගේ ආපසු යොම් තියනවද ඔය ආපසු යොම් තියනවා යට බලන්න උදේ විකුණුම් ඊට පස්සේ ආපසු යොම් මේවා මැද හරිය තියෙනවා වෙන ආපසු යොම් හරි ඊට පස්සේ උඩක් අතහැර ලියන්න විකුණුම් පිරිවැය විකුණුම් පිරිවැයන අඩුම රූල් 6යි යන්නේ 6යි එකේ අමතරව පුතේ ගෙනීමේ කුලිය මුකුත් නැහනේ ගෙනීමේ කුලියක් නැහැ අපසි අවමුත් නැහැ ඒතර 6යි පුතේ ගෙනීමේ කුලියම නැහැ අපසි යමුත් නැහැ 6යි ගැළපිලි වල තිබ්බ භාණ්ඩ මොනවද වීමක් තිබ්බා 7 වෙනි ගැළපිලි තියෙනවා පුතේ භාණ්ඩ වර්ගයක් සොරකම් කළා 6යි 7 වෙනි ගැළපිලි භාණ්ඩ සොරකම් කිරීමත් වෙන එක භාණ්ඩ වල අඩු ගන්න බෑ රූල් දෙක එතකොට 6 2 8යි විකුණුම් පිරිවැටේ 8 වෙනි රූල් ලියන්න දල්ලාභය විකුණුම් පිරිවැටේ 8 වෙනි රූල් ලියන්න දල්ලාභය ඊට රූල් විකුණුම් පිරිවැය ඊට රූල් අවසන් තොගය ඔය ටික දැන් දන්නවන්ට ටක් ගාලා කරගන්න දල්ලාභයට එකතු කරන්න වෙනත් ආදායම් දල්ලාභයට එකතු කරන්න වෙනත් ආදායම් ඉතින් වෙනත් ආදායම් ඔගේ දෙක තුනක් තියෙනවා නේද බැර පැත්තේ මම දැක්කා වෙනත් ආදායම් තියෙනවා බැර පැත්තේ තියෙනවා ලැබූ බදු කුලිය තියෙනවා එකයි බදු කුලිය වට්ටමුක් තියනවද ඔව් අර එහා පැත්තේ ලද වට්ටමකුත් තිබ්බා ඒකයි තව මොකක් හරි තිබ්බා රූල් 3ක් 4ක් අතාරින්නකෝ වෙනත් ආදායම රූල් 4ක් විතර අතහැරලා වෙනත් ආදායම රූල් 4ක් විතර අතහැරලා බෙදහැරීම් පිරිවැය බෙදහැරීම් පිරිවැයට කීයක් වගේ තියෙනවද කියලා බලමු නිකන්. ඉතින් එනවා එතකොට හානි කරන ලාභය 1යි ප්‍රචාරණය 2යි. ඉතින් 2යි මෝටර ශේ 3යි. පුළ 4ක් විතර අතාරි. පුළ 4ක් විතර අතාරලා පරිපාලන වියදම් හරි උදේ පරිපාලන වියදම් වලට රූල් අතාරින්න බැලුවාම පේනවා සේව ගැටුප් 1යි විදුලිය 2යි ඉතින් 2යි නේ 2යි ෂෙයා 3යි පුළ 4ක් 5ක් විතර අතාරලා දාන්න 4ක් 5ක් විතර අතාරලා වෙනත් වියදම් වෙනත් ඒවා රූල් දෙකක් විතර අතාරලා මූල්‍ය පිරිවැය හරි ටක් ගාලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශ රූල් කරගන්න පුතේ ඉක්මනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශ රූල් කරගන්න හරි මූල්‍ය තත්ත්ව ප්‍රකාශ රූල් කරන්න කවුද නම සම්පත් ව්‍යාපාරය දෙදාස් 21යි 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය
ඉරු තුනක් අද ගන්න මෙහෙම. හරි. සලාමත් ජංගම නොවනවත්කම් පිරිවැය සමුෂය ධාරණගය පිරිවැය සමුෂය ධාරණගය පිරිවැය සමුෂය ධාරණගය කියලා ලිව්වා නේද? ඉතින් ජංගම නොවනවත්කම් ඕකේ පේන්න තියෙනවා ශේකරණ දෙකයි ඉඩම් ගොඩනැගිලි එකටමයි තියෙන රුට් 3යි 4ක් විතර අතාරින් 4යි මේකේ ආයෝජන නම් මනන්නේ නැහැ නේද? 4ක් 5ක් වගේ අතාරලා ජංගමවත්කම් ජංගමවත්කම් වල රුල 6ක් 7ක් අතාරලා හිමිකම් වල රුල් 5ක් අතහැරලා ජංගම නොවන වගකීම් ඒක රූල් දෙකක් අතහැරලා ජංගම වගකීම් දෙක තුලින් දහස් කියලා ලියන්න හරි නේද? හරි බලමු එහෙනම් අපි රටක් ගානේ නම් ගාන හදාගෙන යමු පුතේ අපි හරි පොඩ්ඩක් හදමු බලන්න පුතේ පළවෙනි ගැළපිල්ල ඉතිරි තොගේ පිරිවැය 900යි පුතේ බලන්න තොගේට සම්බන්ධ වෙන මුකුත් ගැළපිලි තියනවද කියලා ඉතිරි තොගේ පිරිවැය 900යි තොගේට සම්බන්ධ වෙන මුකුත් ගැළපිලි නැතේ දෙකේ නෑ තුනේ නෑ හතරේ නෑ පහේ නෑ හයේ නෑ හතෙත් නෑ අටෙත් නෑ නවයෙත් නෑ නේ හරි තොගේට සම්බන්ධ වෙන මුකුත් ගැළපිලි නෑ තොගයි කපෑරීම් විකිණීම ආපසුවීම පිණිස මුකුත් නෑ එහෙනම් ලියන්න අවසන් තොගේට කෙලින්ම 900යි මෙතන ඉතිරි තොගේ කියලා ලියන්න 900 දෙවන පිරුවට 900යි හරි අවසන් තොගේටත් 900යි ජංගමවත්කම් මෙතන ඉතිරි තොගේටත් 900යි හරි නේද හරි දෙවනි ගැළපිල්ල නායකත්වයන්ගෙන් 30ක් බොල්නැල්ස කපහැරිතු අතර හානි කරන ලාභ ඉඩ හැරීම 10% ලෙස තබා ගත යුතුය දේ නායකත්වයන්ගෙන් 30ක් කපන්නලු හරි දේ නායකත්වයන්ගෙන් 30ක් කැපුවාම නායකත්ව බාන්න දැන් ඉන්නේ කී ඒක නායකත්වයන් සම්බන්ධ වෙන මොකුත් ගැළපිල්ල නැහැ නේද පාට යන්න නෑ නායකත්වයන් සම්බන්ධ වෙන මොකුත් ගැළපෙන්නේ නැහැ. නායකත්වයන්ගෙන් අලුතෙන් 30ක් කපනවා. එතකොට 30යි. එතකොට නායකත්වය දැන්ට කීයද ඉන්නේ? 830යි. 830න් 30ක් කැපුවම නායකත්වය 800යි. ජංගම වත්කම් තුල යන නායකත්වයෝ පුතේ අඩම හානි කරලා විඩ හැරීම තියෙන නිසා මෙතනට 800ක් දාන්න. 800යි. 30 බොල් නැහැ. හානි කරන ලාභ 30ක් අලුතෙන් කැපුවා. දැන්ට බොල් නැහැ කීයක් තියෙනවද කියලා බලන්න පුතේ ඔගේ දැන්ට බොල් නැහැ හානි කරන ලාභ කීයක් තියෙනවද ඔගේ බලන්න ඔය ශේෂ වෘක්ෂ මැතුරේ දැන්ට හානි කරන ලාභ එහෙම නැත්නම් බොල් නැහැ කියලා කීයක් තියෙනවද පුතේ 100ක් තියෙනවා කීයද 100 නෑ වැරදි ඒ තියෙන්නේ මොකද්ද ඒ තියෙන්නේ හානි කරන ලාභ සහ ඉඩ හැරීම කියලා මං ඇහුවේ ඒක නෙමෙයි මං ඇහුවේ දැන්ට හානි කරන ලාභ එහෙම නැත්නම් බොල් නැහැ කියලා කීයක් තියෙනවද කියලා කීයක්වත් නැහැ. කීයක්වත් නැහැ. පැහැදිලිද පුතේ කියපු දේ? එහෙනම් මේ අවුරුද්දේ බොල් නැහැ වියදම 100යි. ලියන්න හානි කරන ලාභ 100යි. බෙදහැරින් විතර ලියන්න හානි කරන ලාභ ගාන දාන්න එපා. 30යි නේද? හානි කරන ලාභ පුතේ අතරින් කැප්පු 30යි ගාන දාන්න එපා. මෙතන වරන් කරලා දාන්න 30යි. පුතේ අලුතෙන් කැප්පු 30යි ඒ 30 විතරයි මීට කලින් කප්පුවා නැහැ. හානි කරන ලාභ කියලා මෙතන 30 ලිව්වා නේද? ඔව් හරි. දැන් ඊට පස්සේ ගැළපිල්ල බලන්න නායකත්වයෙන් 30ක් බොල්නස කපරතේ හානි කරන අලාභ ඉඩ හැරීම 10% ලෙස තබා ගත යුතුයි. ලියන්න මේක යටින් ඍණ
හානි කරන අලාභ ඉඩහැරීම දැන් නායකත්වය යටින් හානි කරන ලාභ ඉඩහැරීම උදේ නායකත්වය 800ට 10%ක් හානි කරන ලාභ ඉඩහැරීම නායකත්වය 800ට 10%ක් කියන්නේ 80යි 80 අඩු කරාම නායකත්වය 720යි 720යි එහෙනම් පුතේ හානි කරන ලාභ ඉඩ හරින්න ඕනේ 80යි මේ අවුරුද්දේ අග වෙද්දී පුතේ 80යි ඉඩ හරින්න ඕනේ දැන්ට කීයක්වත් ඉඩ හැරලා නැත්නම් ඒ 80ත් මේ 30ටම එකතු වෙනවා දැන්ට කීයක්වත් ඉඩ හැරලා නැත්නම් ඒ 80ත් මේ 30ටම එකතු වෙනවා දැන් ඉඩ හරින්න ඕනේ ඔක්කොම 80නේ දැන්ට 75ක් ඉඩ හැරලා නම් තව 5ක් මේකට එකතු වෙනවා මේ ගානේ බලන්න පුතේ ඉඩ හරින්න ඕනේ 80යි ගිය අවුරුද්දේ හරි මේ අවුරුද්දේ හරි කලින් අවුරුද්දේ ඔක්කොම 80යි ලාභයෙන් අඩු වෙලා තියෙන්න ඕනේ අවුරුදු වල එකතුව කොහොම හරි නමුත් පුතේ දැන්ට හානි කරන ලාභ ඉඩ හැරීම කියලා බැරපැත්ත කීයක් තියෙනවද 100යි 100 ඒ කියන්නේ දැන්ට වියදමට 100ක් දාලා ඒ කියන්නේ ගිය අවුරුදු වල 100ක් වියදමට දාලා නමුත් පුතේ හරි ගිය අවුරුදු වල මේ අවුරුදු වල ඔක්කොම තියෙන්න ඕනේ 80යි නමුත් 100ක් දාලා ඒ කියන්නේ ගිය අවුරුදු වල පුතේ වැඩිපුර දාලා 20ක් පිළිගන්නවද 80 දැන්ට 100ක්ම දාලානේ එහෙනම් මේ හානි කරන ලාභ 30න් ඒ 20 අඩු කරා මේ හානි කරන ලාභ 30න් ඒ 20 අඩු කරාම කීයද හානි කරන ලාභ එන්නේ 10යි හානි කරන ලාභ 10යි හානි කරන ලාභ 10යි මේ පැහැදිලිද හානි කරන ලාභ 10යි ඔක්කොම තේරෙන්නේ ගැටුනේ නැහැ නේද එතකොට පුතේ දෙවෙනි කැලපිල්ල ඉවරටම ඉවරයි දෙවෙනි කැලපිල්ල ඉවරටම ඉවරයි 3 දෙක තේරෙන්නේ 10 දැම්මයි කියලා නායකත්වයන්ගෙන් නැහැ 3 දීපල පිරිත උපකරණ පහත පරිදි වාර්ෂිකය කළ යුතුයි මෝටර දේ පිරිවැඩ 10යි කාර්ය උපකරණ පිරිවැඩ 5යි එක ගානක විතර අර හීනෝනි ශේෂ ක්‍රමයේ තිබ්බේ මේ ගාන පුතේ මෝටරද 10යි කාර්ය උපකරණ 15ක් ෂෙයා කරන්නලු මෝටරද කාර්ය උපකරණ ෂෙයා වලට කලින් ඉඩම් බලන්න ඉඩම්මා ගොඩනැගිලි කියලා පිරිවැඩ දිනවා 8600ක් දෙකම එකට තියෙන ඉඩම වෙනම දීලා නැහැ ගොඩනැගිලි වෙනම දීලා නැහැ එහෙනම් ලියන්න ජංගම නොනවත්කම උඩම ඉඩම්මා ගොඩනැගිලි 8600යි වෙනම දීලා නැහැ නේද ඉඩම්මා ගොඩනැගිලි 8600යි ඉඩම ෂෙයා වුණාට ගොඩනැගිල්ල ෂෙයා වෙනවා නමුත් මේගොල්ලෝ ෂෙයා කරලා නැහැ එහෙනම් සංශයක් නැහැ එහෙනම් ඉඩම් ගොඩනැගිලි වල ධාරණගයක් 8600යි ඉඩම් ගොඩනැගිලි වල ධාරණගයක් 8600මයි හරි ඊට පස්සේ මෝටර දෙය පිරිවැඩ 10යි ලියන්න මෝටර දෙය පිරිවැය මෙතන ඉක්මනට ඉතින් මෝටර දෙය පිරිවැය තියෙනවා අපිට 4300ක් දීලා මෝටර දෙය පිරිවැය 4300යි 4300 පුතේ 110ක් 4300 10ක් කියන්නේ 430යි පුතේ මෝටරත් ඒ පාවිච්චි කරන්නේ මොකුත් කිව්වේ නැත්නම් බෙද හැරීමට හරි ඉස්සලා අපි නඩත්තු විදිහෙන් වැරදුනේ බෙද හැරීම තුල ලියන්න මෝටර ෂෙයා 430යි මෝටරත් ෂෙයා 430යි බෙද හැරීම තුල ලියන්න මෝටර ෂෙයා 430යි 4300 10ක් කියන්නේ 430යි ඒ 430යි දැන්ට මෝටර සමුච්චය තියෙනවා කීයද 1100ක් 1100යි 430යි 1530යි මෙතන දාන්න 1100යි 430යි 1530යි උදේ මෝටර වල සමුච්චය 1530යි එතකොට 4300න් 1530 ගියාම ධාරණගය කීය දෙන්නේ 4300න් පුතේ 1530 අඩුනාම ධාරණගය කීයද 70යි 2770යි 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 හරි ඊට පස්සේ කාර්යාල උපකරණය පිරිවැයට 15ක් 1600 ලියන්න කාර්යාල උපකරණ පිරිවැය කාර්යාල උපකරණයේ පිරිවැය 1600යි 1600 15ක් කියන්නේ කීයද
1600ට 10ක් කියන්නේ 160යි එකෙන් භාගේ 80යි 160යි 80යි කියන්නේ 240යි නේද? ඔව් ලියන්න පරිපාලන විදුලියේ කාර්යානුපකරණ ෂය කාර්යානුපකරණ ෂය 240යි. පරිපාලන විදුලිය ලියන්න කාර්යානුපකරණ ෂය 240යි. කාර්යානුපකරණ ෂය 240යි. ඒ 240යි දැන්ට සමුච්චය තියෙනවා කොච්චරක්ද? දැන්ට සමුච්චය 240යි දැන්ට සමුච්චය තියෙනවා කාර්යානුපකරණ 340යි. 340යි 240යි 580යි නේ. සමුච්චය 580යි. ඒ 1600 580ක් ගියාම ධාරණගේ 1020යි. ධාරණගේ 1020යි. ධාරණගේ 1020යි. එතකොට එච්චරයි මෙඩික තුවල්ල අනිත් දෙකුත් ගහන්න මේ පියු දෙකට. 0යි 0යි 6යි 3යි 9යි 6යි 15යි 5 දැම්ම එකක් ඉතුරුයි 9යි 4යි 13යි 14යි 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 500යි නේද? 14යි 500යි මෙතන 0යි 8යි 3යි 11යි එකක් ඉතුරුයි 1යි 2110යි. මෙතන එනවා 0යි 9යි 6 7යි 13යි 3 දැම්ම එකක් ඉතුරුයි 9යි 11යි 12යි 12390යි නේ. ඔව් සර්. ඔව් සර්. ධාරණගේ 12යි 390යි. එතකොට පළවෙනි ගැලපිල්ල ඉවරයි, දෙවෙනි ගැලපිල්ල ඉවරයි, තුන්වෙනි ගැලපිල්ල ඉවරයි. 4. මොකද මේ වාර විභාග වලදී ප්‍රශ්න මේ හදන්නේ අපි. මාර මුලින්ම ගැලපිලි ටික ඉවර කරන්න පුතේ එන විදිය දැන් මේ වෙනස් කර කර දෙන්න පුළුවන් ගැලපිලි. තාපුතේ ඔයගොල්ලෝ ඉස්කෝල වල වාර විභාග ප්‍රශ්න පත්‍ර බැලුවොත් එහෙම තව ප්‍රශ්න තියෙයි. ඒවා පුතේ හදන්න. හදලා මොනවා හරි අලුත් දෙයක් තිබ්බොත් මටත් කියන්න. මගෙනුත් අහන්න කොහොමද එන්නේ කියලා. ඔයාලට දැන් ඔක්කොම දේවල් ටික එන්න පුළුවන් දේවල් ටික මට හිතෙන්නේ නැහනේ. මේවා වෙනස් කර කර තව දීලා ඇති ගණන් බලන්න. ඒවා ඔයගොල්ලෝ හොයන්න පුතේ. ඔයගොල්ලන්ගේ ඉස්කෝල වල එක එක ඉස්කෝල වල ඉන්නවනේ යාළුවෝ වාර විභාග වල ප්‍රශ්න පත්‍ර අරගෙන බලන්න. මීට වැඩි වෙනස් දෙයක් තිබ්බොත් පුතේ කියන්න පොඩ්ඩක්. හරි. ඒතර පුතේ අනිත් ළමයින්ට මට ඒක කියලා දෙන්න පුළුවන් නේ මෙහෙමයි එන්නේ කියලා. හරි. තාම පුතේ ඔයගොල්ලන්ගේ යාළුවෝ යන පන්ති වල මේක පාඩම කරනවා ඒකේ ටියුට් බලන්න. මොනවද මීට වැඩි වෙනස් දේවල් උගන්වනවද කියලා බලන්න. ඒ වෙනස් ගානක් තිබ්බොත් හදන්න ඒවා. හරි. ඔයගොල්ලෝ පුතේ ගොඩක් මහන්සි වෙන්න ඕනේ හොයලවල් ඈ. 4 වෙනි ගැලපිල්ල 21 3.1 දිනට උපහිත වැටුප් 120ක් අතර ඉදිරියට ගෙවු ප්‍රචාරණී 50යි. ගැලපිලි දෙකක් එතන ඇත්තටම. උපහිත වැටුප් 120යි. බලන්න දැන්ට වැටුප් කියලා ගෙවලා තියෙනවා සේවක වැටුප් 1000යි. ඉතින් මේකේ EPF EPF මුකුත් නෑ අපි කරානේ. එහෙනම් ඉතින් දැන්ට සේවක වැටුප් 1000යි තව 120ක් ගෙවන්න තියෙනවා. ඒකට 1000යි 120යි 1120යි. ලියන්න පරිපාලන විදුලියේ සේවක වැටුප් 1120යි. පරිපාලන විදුලිය ලියන්න සේවක වැටුප් 1120යි. ඊට පස්සේ 120 තාම ගෙවලා නැහැ. ජංගම වක්කීම් විදුලිය ලියන්න ගෙවිය යුතු වැටුප් ජංගම වක්කීම් විදුලිය ලියන්න ගෙවිය යුතු වැටුප් 120යි දෙවෙනි තීරුවට දාන්න. ජංගම වක්කීම් විදුලිය ලියන්න ගෙවිය යුතු වැටුප් 120යි. හරි? ගෙවිය යුතු වැටුප් 120යි. ඊට පස්සේ ඒකෙම කියනවා ඉදිරියට ගෙවු ප්‍රචාරණය 50යිලු. ඉදිරියට ගෙවු ප්‍රචාරණය 50යි. දැන්ට ප්‍රචාරණ වියදම් ගෙවලා තියෙනවා 630ක්. 630 මුදේ 50ක් ඊළඟ අවුරුද්දේ. ඒතකොට 630න් 50ක් ගියාම මේ අවුරුදු වියදම් 580යි. පරිපාලන විදුලියන් ප්‍රචාරණය 580යි. පරිපාලන විදුලියන් ප්‍රචාරණය 580යි. මේ 580 උනාට 630ක් ගෙවලා තිබ්බා. එතකොට ඉදිරියට ගෙවු ප්‍රචාරණය කියලා ජංගම වත්කම් මෙදුල් ලියන්න. ඉදිරියට ගෙවු ප්‍රචාරණය 50යි ජංගම වත්කම් මෙදුල් ලියන්න. ජංගම වත්කම් මෙදුල් ලියන්න ඉදිරියට ගෙවු ප්‍රචාරණය 50යි. ජංගම වත්කම් මෙදුල් ලියන්න ඉදිරියට ගෙවු ප්‍රචාරණය 50යි. ඉදිරියට ගෙවු ප්‍රචාරණය 50යි. ඊට පස්සේ හරි පහ
ගොඩනැගිල්ලෙන් කොටස 29යි 1. පුතේ 29යි කියන්නේ මේ අවුරුදු පටන් අරන් මාස කීයකට පස්සේද? 6කට පස්සේ 6ක් නෑ නේද? ආයි බලන්න හොඳට. 6ක් නෑ. ගොඩනැගිල්ලෙන් කොටස 29ක දින 480ක් වූ වාර්ෂික කුලිය ලබා දී ඇත. වර්ෂ සඳහා ලැබූ බදු කුලිය පොත්වල සටහන් කර ඇත. පුතේ මට කියන්න 24කනේ මේ අවුරුදු පටන් ගන්නනේ. 24ක ඉඳලා 29යි 1 9 වෙනි මාසේ බලන්න එපා 9යි 1 නේ. ඒතකොට 8 වෙනි මාස වෙනකම් බලන්න වෙන්නේ. මාස කීයද? අනේ අනේ 5යි. 5යි. 4යි 4යිලු උඹලට දෙනවා. හරි. මාස 5යි. පුතේ බලන්න 24යි කනේ අවුරුදු පටන් ගන්න 4යි කියන්නේ අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් ගන්න එපා 9 වෙනි මාසෙ එපා. 9 1 මාස 5යි. ඒතකොට මාස 5කට පස්සේ තමයි අපි කුලියට දීලා තියෙන්නේ. ඒතකොට අපි ආදායම් බලන්නේ කුලිය කීයක මාස කීයකටද? පුතේ මේ අවුරුද්දේ ආදායම් බලන්නේ මාස කීයකටද? මම කියන්න මාස 7කට. ඉතින් අවුරුද්දට මාස 12යි මාස 12න් මාස 5කට පස්සේනේ අපි ගොඩනැගිලි කුලියට දෙන්නේ. එතකොට ලැබුණා වුණ තමයි මේ අවුරුද්දේ ආදායම වෙන්නේ මාස 7යි. ඉතින් අපිට කියනවා මාස 7යි ඔක්කොම කුලි කීයක් ලැබිලාද? ඉතින් බලන්න ලැබූ බදු කුලිය කියලා අවුරුද්ද කුලියලු අපිට ශේෂ පිරික්ෂමේ තියෙන. බලන්න ශේෂ පිරික්ෂමේ තියෙනවා ලැබූ බදු කුලිය කියලා කීයද ඔක්කොම? ශේෂ පිරික්ෂමේ ලැබූ බදු කුලිය තියෙන මාස 12කට. ඔය 480 තියෙන මාස 12කට. එහෙනම් මාස 12න් බෙදලා අපිට ඕනේ මාස 7ක කුලිය. කීයද මාස 7ේ බදු කුලිය පුතේ? 480 12න් බෙදලා 7ෙන් වැඩි කරන්න. 280යි. ඔව් ලියන්න වෙනත් ආදායම් ඇතුලේ බදු කුලිය ආදායම්. බදු කුලිය ආදායම් වෙනත් ආදායම් ඇතුලේ ලියන්න 280යි. වෙනත් ආදායම් ඇතුලේ ලියන්න බදු කුලිය ආදායම් 280යි. වෙනත් ආදායම් ඇතුළේ ලියන්න බදු කුලිය ආදායම් 280යි. බදු කුලිය ආදායම් 280යි. එහෙනම් 280 උනාට පුතේ 480ක් ලැබිලා තියෙනවා. එහෙනම් මාස 5ක වැඩිපුර ලැබිලා තියෙනවානේ මේ අවුරුද්දේ මාස 7යි ඔක්කොම අවුරුද්දකනේ හම්බුනේ. එහෙනම් ඉදිරියෙන් ලද මාස 5 අපේ වක්කීම. ජංගම වක්කීම ඇතුළේ ලියන්න ඉදිරියෙන් ලද කුලී. ඉදිරියෙන් ලද බදු කුලී 200යි. ජංගම වක්කීම ඇතුළේ ලියන්න ඉදිරියෙන් ලද බදු කුලිය 200යි. හරි පස්වෙනි ගැලපිල්ලත් ඉවරයි නේද? උදේ පස්වෙනි ගැලපිල්ලත් ඉවරයි නේද? පැහැදිලි නේද ඔක්කොටම? හරි 6 වෙනි ගැලපිල්ලට යමු. 21 3 ලැබිය යුතු කොමිස් මුදල 60යි. ඉතින් මේ අවුරුද්දේ අග වෙද්දි කොමිස් 60ක් ලැබෙන්න තියෙනවා. දැන්ට කොමිස් ආදායම් කීයක් ලැබිලාද කියලා බලන්න. 6 වෙනි ගැලපිල්ල කියනවා 21 3 ලැබිය යුතු කොමිස් 60යි. දැන්ට කොමිස් ආදායම් කීයක් ලැබිලාද? ලැබිලා නම් බැරපැත්ත තියෙන බලන්න බැරපැත්ත කීයක් ලැබිලාද කියලා. ලැබිලා නම් බැරපැත්තේ ආදායම්නේ. ඉතින් බලන්න දැන්ට කොමිස් ආදායම් කියලා කීයක් ලැබිලාද කියලා කියන්නේ. දැන්ට කොමිස් ආදායම් කියලා කීයක් ලැබිලාද පුතේ? කීයක්වත් ලැබිලා නෑ. ලැබිලා නෑ නේද පුතේ බැරපැත්තේ කීයක්වත්? දැන්ට කොමිස් ආදායම් කියලා බැරපැත්තේ කීයක්වත් ලැබිලා නෑ. එහෙනම් 60ක් ලැබෙන්න තියෙනවා. ඒතකොට ලැබුණා වුණ තමයි මේ උදේ දාලා ආදායමත් 60මයි. ඉතින් කොමිස් ආදායම් කියලා බැරපැත්තේ කීයක්වත් ලැබිලා නෑනේ. නෑ. එහෙනම් මෙතන ලියන්න කොමිස් ආදායම්. වෙනත් ආදායම් ඇතුළේ ලියන්න කොමිස් ආදායම් 60යි. වෙනත් ආදායම් ඇතුළේ ලියන්න කොමිස් ආදායම් 60යි. වෙනත් ආදායම් ඇතුළේ ලියන්න කොමිස් ආදායම් 60යි. ඉතින් 60ම ලැබිලා නැහැ. ජංගම වත්කම් ඇතුළේ ලියන්න ලැබිය යුතු කොමිස්. ජංගම වත්කම් ඇතුළේ ලියන්න ලැබිය යුතු කොමිස් 60යි. ජංගම වත්කම් ඇතුළේ ලියන්න ලැබිය යුතු කොමිස් 60යි. පුතේ දැන් එනවා ඔයගලන්ට තේරෙනවද නේ ඉස්කෝලේ වල වාර විභාග වලට දීලා තියෙන කොච්චර ලේසි ප්‍රශ්නද කියලා. හරි ඔය දෙයියෝට එහෙම දීපු කසුන් වාර විභාගේ ප්‍රශ්න කොච්චර ලේසි කියලා දැක්කත් දැන්. හරි අපි ඒක හැදුවේ මුලින්ම ඒ ගාන හැදුවේ. හරි ලකුණු ඒ පේපර් එකේ 100ම ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි
පුතේ ඉස්කෝලේ වල වාර විභාගෙම තිබ්බද ඔන්ලයින් තිබ්බද ඔන්ලයින් පුතේ වාර විභාගයක් තිබ්බ ඉතින් කෙටි ප්‍රශ්න තමයි දෙනවා ඇත්තේ අර හදන ඒවා දෙන්න බෑනේ හරි ඔයාලට පුතේ වාර විභාග ඔයගොල්ලෝ තාම එකක්වත් සමහර ළමයි වාර විභාගයක්වත් ලියන්න නැත්නම් ඉස්කෝල වල පුතේ අපිටත් විභාගයක් කරගන්න විදියක් නැහැ මට විභාගයක් කරත හැකි උදේ නිකන් කෙටි ප්‍රශ්න විතරක් එහෙම වැඩකුත් නැහනේ බලමු අපි මේක බලමු ඊළඟ මාසේ කවදා හරි මේක පුළුවන් වෙනවනේ පුතේ එදාට එකතු කරලා පුතේ මම විභාග ටික දෙනවා ඔයගොල්ලන්ට විභාග අපිට කරගන්න බැරි වුණානේ පුතේ හරි ඒක පාඩුවේ පුතේ ගෲප් ක්ලාස් එකට එක්සෑම් ටික කරගන්න බැරි වෙච්ච පුතේ පාඩුවේ ඈ ඒක ලොකු පාඩුවක් ඔයගොල්ලන්ට කරනම් මට වෙනස් ප්‍රශ්න ටිකක් තව කරන්න තිබ්බා හරි එතකොට පුතේ ඒකත් ඉවරයි නේද ලැබෙදු කොමෙන්ට් 60යි ඊට පස්සේ 7 සොරකම් කළ භාණ්ඩ වල පිරිවැය 30යි සොරකම් කළ භාණ්ඩ පිරිවැය 30න් 80% රක්ෂණය ලබා දීමට රක්ෂණ ආයතන එකත්වයේ පළ කර ඇත. උදේ 30ක බඩු කොහමද හොරකම් කරන් ගිහිල්ලා. භාණ්ඩ වලට මොනවා හරි වුණොත් භාණ්ඩ ගැනිලි හරි භාණ්ඩ සොරකම් කළා භාණ්ඩ විනාශ වෙලා භාණ්ඩ පරිත්‍යාග කරත් මෙන්න මෙතනින් නේද අඩුවේ. අවසන් තුකේ උඩුරු ලියන්න රින භාණ්ඩ සොරකම් කිරීම සොරකම් කළ භාණ්ඩ මේ අවසන් තුකේ උඩුරු අතෑරලා ලියන්න රින සොරකම් කළ භාණ්ඩ සොරකම් කළ භාණ්ඩ 30යි. වරහන් කරන්න. සොරකම් කළ භාණ්ඩ 30යි. සොරකම් කළ භාණ්ඩ 30යි. උදේ රක්ෂණය කළා නැත්නම් අපිට පාඩුවේ 30ම. එහෙනම් මේ වෙනත් විදිහ ඇතුලේ 30ම ලියන්න ඕනේ. රක්ෂණය කළා නැත්නම් වෙනත් විදිහ ඇතුලේ 30ම ලියන්න ඕනේ. නමුත් උදේ අපි රක්ෂණය කළා. රක්ෂණ ආයතනය කීයක් දෙන්නම් කියලා? 180ක්. උදේ එහෙනම් 30න් 180ක් කියන්නේ කීයද? 3 8 24ද? 24. ඔව්. එහෙනම් අපිට 30න් ආයෙ 24 ලැබෙනවා. එහෙනම් අපේ අලාභය කීයද? 6ද? කියන්නේ මෙතන තොගහානි සොරකම් කර සොරහානි අලාභය නැත්තම් සොරකම් කළ භාණ්ඩ වල අලාභය උදේ වෙනත් විදිහක් වෙන මොකුත් නැහැ නේද? වෙනත් විදිහක් වෙන මොකුත් නැහැ. හරි වෙනත් විදිහක් වෙන මොකුත් නැහැ. දෙවන පිරුම දාන්න 6යි. වරහන් කළා දාන්න. සොරහානි අලාභය 6යි. වෙනත් විදිහ ඇතුලේ දාන්න. හරිද? අලාභය 6යි. හරි. සොරහානි අලාභය 6යි. සොරහානි අලාභය 6යි. එතකොට පුතේ තව රක්ෂණ වන්දි ලැබෙන්න තියෙනවා 24ක්. ඉතින් මෙතනින් බඩු වලින් 30ක් අයින් වුණාට අපේ පාඩුව අපි දැන් මේ 6යි තව 24ක් ලැබෙන්න තියෙනවා. ජංගම වත්කම් ලියන්න ලැබිය යුතු රක්ෂණ වන්දිය. ලැබිය යුතු රක්ෂණ වන්දිය 24යි. ලියන්න ජංගම වත්කම් ඇතුළේ ලියන්න ලැබිය යුතු රක්ෂණ වන්දිය 24යි. ලැබිය යුතු රක්ෂණ වන්දිය 24යි. ලැබිය යුතු රක්ෂණ වන්දිය 24යි. හරි. ලැබිය යුතු රක්ෂණ වන්දිය 24යි. ඊට පස්සේ එකත් හරි 6ක් ඉවරයි 7ක් ඉවරයි 8 වර්ෂය තුලදී ගෙවන ලද බැංකු ණය වාරිකය වර්ෂය තුල ගෙවන ලද බැංකු ණය වාරික 620ක් බැංකු ණය ගිණුමට හර කර ඇත. ඉතින් බැංකු ණය වාරිකය කිව්වම දෙකක් අයිති. පොලියයි ණයයි දෙකම අයිති. කොහොම හරි වර්ෂ තුල ගෙවන ලද බැංකු ණය වාරිකය 620ක් බැංකු ණය ගිණුමට හර කර ඇත. මෙම ණය වාරිකය තුල ඇතුළත් 240ක ණය පොලි පිළිබඳව ගිණුම් තබා නොමැත. ඉතින් එහෙනම් මට කියන්න ණය වාරිකය 620යිලු. ණය වාරිකය 620න් පොලිය කීයද? වර්ෂ වල ගෙවන ලද ණය වාරිකය 620ක බැංකු ණය 620ක් බැංකු ණය ගිණුමට හර කරලා මෙම ණය වාරිකය තුල ඇතුළත් 240ක ණය පොලිය. එහෙනම් 240ක් ණය පොලිය. එහෙනම් ණයෙන් අඩු වෙන්න ඕනේ. නැත්නම් 620 240ක් පොලි. તો 9 අඩු වෙන්න ඕනේ කීයද පුතේ 0.8යි 380යි. පුතේ බැංකු ණයෙන් අඩු වෙන්න ඕනේ 380යි. නමුත් දැන් බැංකු ණයෙන් මොකද වෙලා තියෙන්නේ?
පොලි 240ත් බැංකු ණය කිනුමටම හර කළා. ඒ කියන්නේ බැංකු ණයෙන් මේ පොලි 240ත් අඩු කරලා. වැරදි. එහෙනම් මේ බැංකු ණයෙන් අඩු වෙන්න ඕනේ 380යි. නමුත් බැංකු ණයෙන් 620ක්ම අඩු වෙලා. එහෙනම් බැංකු ණයට ආයෙ මේ 240 එකතු කරලා බැංකු ණය බැර කරලා පොලි වියදම් එකට ලියන්න. එහෙනම් පුතේ බැංකු ණය තියෙන්නේ කීයද? බැංකු ණය තියෙන ගාන වැරදි. බැංකු ණය කියලා තියෙන්නේ 1760ක්. ඔය 1760 තියෙන්නේ ගෙවපු පොලි 240ත් අඩු වුණායින් පස්සේ. නමුත් පොලි බැංකු ණයෙන් අඩු වෙන්න බෑ. එහෙනම් බැංකු ණය පුතේ ඇත්තටම 1760 නෙවෙයි. ගෙවපු පොලි ටිකත් අපි ණයෙන් අඩු කරලා. බෑ ඒකයි බැංකු ණයට එකතු කරන්න. ජංගම නෝනාවක් කීමෙදු ලියන්න බැංකු ණය. ජංගම නෝනාවක් කීමෙදු ලියන්න බැංකු ණය 1760 මේ 240 එකතු වෙනවා. ඒකට 1760 2000 බැංකු ණය 2000යි. ඉතින් ලබන අවුරුද්දේ බේරනවා මුකුත් කියන්නේ නැහැ නේ. ජංගම නෝන කඩන්න විස්තර නැහැ. ජංගම නෝනාවක් කීමෙදු දෙවන තුන දාන්න බැංකු ණය 2000යි. බැංකු ණය 2000යි. බැංකු ණය 2000යි. ඉතින් එතකොට අර ඉතුරු 240 පොලි මූල්‍ය පිරිවැතුරු ලියන්න ණය පොලි 240යි. ඉතින් ඒගොල්ලෝ ඒ ණය පොලියට ලියන්න තු එකක් ණයෙන් අඩු කරලා. ඔයා ණයට ආයෙ එකතු කරලා ඒක පොලියට ලියන්න. මූල්‍ය පිරිවැතුරු ලියන්න ණය පොලි 240යි ඒක විතරයි තියෙන දෙවන පිරුණ දාලා වරහන් කරන්න. ඉතින් ඒගොල්ලෝ පොලි වීදම ලියලා නැහැ. ඒගොල්ලොත් ණයෙන්ම අඩු කරලා ණයට අඩු කරන්න බෑ. ඒක ණයට ආයෙ එකතු කරලා ඒක පොලි විදියට ලියන්න. වාරිකයෙන් මේගොල්ලෝ ණයෙන් අඩු කරලා තිබ්බා. හරි 8 වෙනි ගැලපිල්ලත් ඉවරයි. 9 බලන්න. 9 වෙනි ගැලපිල්ල. දෙබාන් 9 වෙනි ගැලපිල්ල. වෙළඳ නාහිමියෙකුට මුදල් ගෙවීමේදී අඩු කරන ලද 50ක වට්ටම් පොත්වල වාර්තා කර නැත. උදේ නාහිමියෙකුට ගෙවන ලද 50ක වට්ටම් පොත්වල ලියලා නැහැලු. නාහිමියෙකුට ගෙවද්දී අඩු වෙච්ච පස්සේ ලද වට්ටම් වල ඉස්සරහ ලද වට්ටම් බැර නාහිමි පාලන හර ලියලාම නැහැ. ලද වට්ටම් බැර කියන්නේ ආදායමක් නාහිමි පාලන හර කියන්නේ නාහිමියෙන් අඩු වෙනවා. ලද වට්ටම් 50යි. ලියන්න වෙනත් ආදායම තුල ලද වට්ටම්. වෙනත් ආදායම තුල ලියන්න ලද වට්ටම් 50යි. වෙනත් ආදායම තුල ලියන්න ලද වට්ටම් 50යි. වෙනත් ආදායම තුල ලියවල ලද වට්ටම් 50. එන එක නාහිමියන්ගෙන් අඩු කරන්න පුතේ 50. බලන්න නාහිමියෝ දැන්ට කියලා ඉන්නේ කියලා. දැන්ට නාහිමියෝ ඉන්නවා 780ක්. පුතේ 780න් ඔය 750 ගියාම නායකතියෝ 730යි. නාහිමියෝ ජංගම වාක්‍යෙම තුල ලියන්න නාහිමියෝ 730යි. ජංගම වාක්‍යෙම තුල ලියන්න නාහිමියෝ 730යි. හරි. ජංගම වාක්‍යෙම තුල ලියන්න නාහිමියෝ 730යි. හරි නේද? හරි ඊට පස්සේ නාහිමියොත් හරි. අන්තිම ගැලපිල්ල බලන්න. ඉතින් අන්තිම ගැලපිල්ල ගනුදෙනුකරුවගෙන් ලැබී පොත්වල වාර්තා කරන ලද අත්තිකාරම් වෙනුවෙන් විකුණුම් මිල 100ක භාණ්ඩ ගනුදෙනුකරුවෙකුට 21/3/25 බාර දුන් නමුත් ඒ පිළිබඳව පොත්වල වාර්තා කරන නැත්තේ අත්තිකාරම් කියන්නේ ඒගොල්ලෝ භාණ්ඩ ගන්න කලින් අපිට සල්ලි දෙනවා. බලන්න ඔය ශේෂ පරීක්ෂමේ අත්තිකාරම් කියලා කියලා ලියලාද කියන්නේ? උදේ ශේෂ පරීක්ෂමේ අත්තිකාරම් කියලා තියෙනවා කීයක්ද? ශේෂ පරීක්ෂමේ බැරපැත්ත තියෙනවා ගනුදෙනු කරන ලද අත්තිකාරම් 150යි. උදේ අත්තිකාරම් ලැබිච්ච වෙලාවේ ලිව්වේ ඔය හරිනේ ඒගොල්ලෝ භාණ්ඩ ගන්න කලින් අපිට සල්ලි දුන්නා. අපි ඒක මුදල් හර කරා. මුදල් 150 හර කරා 100%ක් හරි. නමුත් මේ 150 විකුණුම් වලට බැර කරන්න බෑ අපිට. ඇයි? ඒ බාහන් ටික දෙනකන් සල්ලි හම්බුනාම පුතේ උපලබ්ධ සංකල්පිට මේක ආදායමක් නෙමෙයිනේ. ඒ නිසා අපි මේ මුදල් වලට හර කරලා විකුණුම් ගිණුමට දැම්මේ නෑ. අපි දාගත්තේ කොහෙද? අත්තිකාරම් ගිණුමට 150 බැර කරා. ඒක හරි. ඒක තමයි හරි විදිය. පුතේ අපිට 150 බාණ්ඩ ගන්නම් කියලා සල්ලි හම්බුණා මුලින්ම. සල්ලි හම්බුනාම පුතේ බඩුවල අයිතිය දුන්නේ නැහැ. තාම බාණ්ඩ කවරුවේ නෑ. ඒ නිසා ඒක අපිට ආදායමක් විදිහට විකුණුම් ගිණුමට දාන්න බෑ උපලබ්ධ සංකල්පය අනුව. ඒ නිසා අපි මුදල් වලට 150 දැම්මා. දාලා අත්තිකාරම් කියන වාක්‍යයකට දැම්මා. දැන් මේ අවුරුද්ද ඉවර වෙන්නේ 21 3:30කනේ. හරි. මොකද වෙලා තියෙන්නේ 21 3:25. මේ අවුරුද්ද ඉවර වෙන දවස් 5කට කලින් 100ක බඩු දීලා. එහෙනම් පුතේ දැන් තව දුරටත් මේ 150න් 100ක බඩු දීලා. එහෙනම් දැන් මේ
මුදල් හරකලා අත්තිකාරම් කියන වාක්‍යෙට 150 දැම්මනේ. තවදුරටත් පුතේ මේ 150ම වාක්‍යයක් නෙමෙයි. මේ 150න් අපිට ආදායමට හඳුනා ගන්න පුළුවන් කීයක්ද? කියන්නේ දැන් මේ 150න් පුතේ 100ක බඩු ඒගොල්ලන්ට අයිතිය පවර්ලා. එහෙනම් මේ 150න් පුතේ ආදායමට හඳුනා ගන්න පුළුවන් කීයක්ද කියන්නේ? 100ක්. 100ක්. එහෙනම් පුතේ අපේ වගකීම කීයද? 50 ඉතුරු බඩු ටික දින්නේ නැහැ. එහෙනම් ලියන්න පුතේ මෙතනින් 100ක් අයින් කළ එක විකුණුම් වලට එකතු කරන්න. බලන්න දැන්ට විකුණුම් කීයක් තියෙන කියලා බලන්න. පුතේ විකුණුම් කීයද බලන්න දැන්ට තියෙන්නේ? දැන්ට විකුණුම් තියෙනවා 17050. ඒකට තව 100ක් එකතු කරාම විකුණුම් 17150යි. විකුණුම් 17150යි. එතකොට අත්තිකාරම් කියන වාක්‍යෙම ඉතුරු වෙන්නේ 50යි. ජංගම වාක්‍යෙම ඇතුළේ ලියන්න විකුණුම් අත්තිකාරම්. ජංගම වාක්‍යෙම ඇතුළේ ලියන්න විකුණුම් අත්තිකාරම් 50යි. ජංගම වාක්‍යෙම ඇතුළේ ලියන්න විකුණුම් අත්තිකාරම් 50යි. ජංගම වාක්‍යෙම ඇතුළේ ලියන්න විකුණුම් අත්තිකාරම් 50යි. හරි විකුණුම් අත්තිකාරම් 50යි. හරි ගැලපෙද්ද ඉවරයි. දැන් මේක නොදාපු ටික ඉක්මනට දාලා පුතේ ගාන සමාන කරමු. හරි මේක නොලියපු ටික ඉක්මනට ලියලා ගාන සමාන කරමු. හරි විකුණුම් ලිව්වා ගැනුම් ලිව්වේ නැහැ නේද? ගැනුම් ලිව්වේ නැහැ. ගැනුම් වලට කලින් පුතේ ආරම්භ තුගේ 700ක් ලියලි. විකුණුම් පිරිවැටේ ආරම්භක තුගේ විකුණුම් පිරිවැටේ ආරම්භක තුගේ ලියලින්න පුතේ 760යි. විකුණුම් පිරිවැටේ ආරම්භක තුගේ 700ක් ලියලින් ලිව්වද? ඊට යටින් ගැනුම් ලියන්න. ගැනුම් 8800යි. ආරම්භක යටින් ලියන්න ගැනුම් 8800යි. ආරම්භක තුගේ 760යි ගැනුම් 8800යි. හරි ඊට පස්සේ නායකතිව ලිව්වා මේ ලිව්වා මෙතන 800 නාහිමියෝ ලිව්වා මේකේ 730යි නාහිමියෝ 730යි කියලා ලිව්වා මුදල් 3920යි ජංගම වත්කම් ඇතුළේ ලියන්න මුදල් 3920යි ජංගම වත්කම් ඇතුළේ ලියන්න මුදල් 3920යි ලිව්වා නේද ආපසු යමු විකුණුම් මුදලිය විකුණුම් දාලියන්න ආපසු යමු 160යි මොනවාද උත්තරෙත් ගන්න බිංදුවයි 15න් 6ක් 9යි 10න් එකක් 9යි 16යි 990යි 16යි 990යි හරි 16යි 990යි ඊට පස්සේ හානි කරන ලාභ ඉඩහැරීම ගත්තා ප්‍රචාරණය ගත්තා ප්‍රචාරණය සේවක වැඩ ලිව්වා මේ ලිව්වේ විදුලිය ලිව්වේ නෑනේ විදුලිය පරිපාලන විදුලිය යන 560යි විදුලිය පරිපාලන විදුලිය යන 560යි විදුලිය පරිපාලන විදුලිය යන 560යි ඉඩම් ගොඩනැගිලි ලිව්වා මෝටරක ලිව්වා කාර්යන උපකරණ ලිව්වා සමුච්ඡේදක ලිව්වා ප්‍රාග්ධනීය හිමිකම් ඇතුළේ ලියන්න ප්‍රාග්ධනීය හිමිකම් ඇතුළේ ලියන්න පුතේ 6600යි ප්‍රාග්ධනීය 6600යි ඔන්න ඕක වැදගත් 21 4යි 1 දින රඳවාගත්ත පියුම් 3200යි 20 4යි 1 දින රඳවාගත්ත පියුම් පුතේ 20 4යි 1 කියන්නේ අවුරුද්දේ මුල රඳවාගත්ත පියුම් කියන්නේ මොකද්ද? පුතේ වෙන ගානක තිබ්බේ නෑනේ මේකේ තමයි තිබ්බේ. ප්‍රාග්ධනය 6600යි 20 4යි 1ට රඳවාගත්ත පියුම් 3200යි. මොකක්ද මේ පුතේ 3200? රඳවාගත්ත පියුම් 3200 කියන්නේ මොකද්ද පුතේ උත්තර දෙන්නකෝ මට. කො ළමයි
මොකක්ද ඒ රඳවාගත් පියුම් 3200 කියලා කියන්නේ? හරි මම කියන්නම්. ඒ රඳවාගත් පියුම් 3200යි කියලා කියන්නේ ඔය ගිය අවුරුදු වල එකතු වෙච්ච ලාභ. ඒ කියන්නේ මේගොල්ලගේ ප්‍රාග්ධන ඔය 6600 කියන අයිතිකාරය දාපු ටික. ඒක ලාභ එකතු වෙලා නැහැ. ලාභ වෙනවමයි. දැන් පුතේ මට කියන්න ඔය රඳවාගත් පියුම් ටික වෙන ගණන් වල වගේ තිබ්බනම් රඳවාගත් පියුම් කියලා 3200ක් නැහැ. එහෙමනම් තියෙන්නේ ප්‍රාග්ධනය කියලා 9800යි. ඇයි? ප්‍රාග්ධනයේම ලාභ එකතු වෙලා තියෙන්නේ. වෙන ගණන් වල තිබ්බ විදිහට තිබ්බනම් පුතේ උතන ප්‍රාග්ධනය 6600 රඳවාගත් පියුම් 3600 කියලා වෙනම නැහැ. එහෙම වුණා නම් උතන තියෙන්නේ ප්‍රාග්ධනය කියලා 9800යි. ඇයි? ප්‍රාග්ධනටම ගිය අවුරුද්දේ ලාභේ ගිය අවුරුද්දේ ප්‍රාග්ධනට එකතු වෙලා මේ අවුරුද්දේ ප්‍රාග්ධනය හැදෙනවා. නමුත් මේගොල්ලා ප්‍රාග්ධනය 6600 වෙනම තියලා ලාභ ටික ප්‍රාග්ධනට එකතු නොකර වෙනම පවත්වාගෙන යනවා. ඒකයි ඔය කරලා තියෙන්නේ. තේරුණානේ? එහෙනම් පුතේ ඔයා ලියන්න රඳවාගත් පියුම් තියෙන මේ අවුරුද්දේ මුලටනේ. හරි. දැන් මෙතන ප්‍රාග්ධනයේ සුද්ධ ලාභ කියලා ලියන්න එපා. රඳවාගත් පියුම්. රඳවාගත් පියුම් කියලා 6600ට 3200 විතරක් එකතු කරන්න බෑ. මෙතන වරණක් කරලා දාන්න 3200 දාන. 3200ට මොකක් එකතු වෙන්න ඕනේද? Yeah. 3200 මොකක් එකතු වෙන්න ඕනේද? මේ අවුරුද්දේ ලාභ එකතු වෙන්න ඕනේ. මේ අවුරුද්දේ ලාභය අපිට දීලා නැහැ තාම. ඒක හොයාගෙන දාමු. දැන් තේරුණේ? ඊට පස්සේ ගැනිලි ගණන් වලද අත්තිකාරම් 150 50 කල් ලිව්වා හරි. ගැනිලි හිමිකම් වලින් අඩු කරන ඉන්න ගැනිලි. හිමිකම් වලින් අඩු ගන්න පුතේ ගැනිලි 400යි. ලැබූ බදු කුලී ලිව්වා බැංකු නෑ ලිව්වා. හරි. දැන් ටක් ගාලා ගාන සමාන කරමු. පුතේ මේ ටියුට් එක අපි ඉවර කරා දැන්. හරි. ටක් ගාලා ගාන ඉවර කරමු. 708යි 8700 බිංදුවයි 6යි 78යි 15යි 9560යි 60යි ඔව් 9560න් 30 අඩු වෙනවා බිංදුවයි 6න් 3ක් 3යි 5යි 9530යි මේ 9530න් අවසන් තොගේ 900 අඩු වුණාම විකුණුම් පිරිවැය එනවා ඇති ඔයාලට බිංදුවයි 3යි 15න් 9ක් 6යි 8600 30යිද විකුණුම් පිරිවැය. ඒ විකුණුම් පිරිවැය 8630යි නේද? ඔව්නේ. ඔව්. එහෙනම් දල්ලාභ කීයද කියලා බලන්න. දල්ලාභ පුතේ මේ 16990න් 8630 අඩු කරන්න. 16 බිංදුවයි 9න් 3ක් 6යි 9න් 6ක් 3යි 16න් 8ක් 8යි 8360ද? ඔව් සර්. දල්ලාභ 8360යි. ඒකට වෙනත් ආදායම් තුනක් තියෙනවා වෙනත් ආදායම් තුන එකතු කරන්න. වෙනත් ආදායම් තුන බිංදුවයි 8යි 14යි 5යි 19යි 9 දැම්ම එකක් ඉතුරුයි 1යි 2යි 3යි 390යි 390යි. එතකොට 8360යි 390 එකතු කරන්න බිංදුවයි 9 6 15යි 5 දැම්ම එකක් ඉතුරුයි 3 3 7යි 8750යි. දල්ලාභේ වෙනත් ආදායම් 390 එකතු කරාම 8750යි නේද? හරිනේ? හරි හරි. බෙදහැරින් පිරිවැය ටික කීයද කියලා බලන්න. බිංදුවයි 3 1යි 4යි 8යි 12යි 2 දැම්ම එකක් ඉතුරුයි 1යි 4යි 5යි 5යි 10යි 1020යි වරහන් කරන්න. බෙදහැරින් පිරිවැය 1020යි. පරිපාලන වියදම් ටික බිංදුවයි 4යි 2යි 6යි 6යි 12යි 2 දැම්ම එකක් ඉතුරුයි 1යි 2යි 3යි 4යි 5යි 9යි 1920ද? ඔව්. පරිපාලන වියදම් ටික 1920යි. තොගානි අලාභේ 6යි මූල්‍ය වියදම් 240 අඩු වුණාම සුද්ධ ලාභේ කීයද කියලා කියන්න.
කීයද? කියමු 5564යි. සුද්ධ ලාභේ 5564යි. සුද්ධ ලාභේ 5564යි. ඒක මේ රඳවාගත් පිළිමුලට එකතු කරන්න. 5564 රඳවාගත් පිළිමුලට එකතු කරන්න. 3200යි 5564 එකතු වුණාම කීයද? 8764යි. 3200යි 5564 එකතු වුණාම 8764යි නේද? 8764යි. 6600යි 8764 එකතු කරන්න. තුනම 4යි 6යි 13යි 13යි 1යි 13යි 1 ඉතුරු ඒක 7 8යි 15යි 364න් 400ක් ගියාම 4යි 6යි 13න් 6ක් 9යි 14යි 964යි. හරි. ජංගම වක්කීම් ටික කීයද කියලා බලන්න. ජංගම වක්කීම් ටික 0යි 2යි 3යි 5යි 5යි 10යි එකක් ඉතුරුයි 1යි 2යි 4යි 7යි 11යි 1100යි. ජංගම වක්කම් ටික ජංගම වක්කම් ටික කීයද? ජංගම වත්කම් ටික කීයද? 5674යි. ජංගම වත්කම් ටික 5674යි. එතකොට මුළු වත්කම් පැත්ත එකතුව කීයද කියලා බලන්න. 4යි 9යි 7යි 16යි එකක් ඉතුරුයි 1යි 3යි 4යි 10යි 10යි 1යි 3යි 18064ද? වත්කම් පැත්ත එකතුව 18064යි. ඉතින් අනිත් පැත්තෙත් එකතුව කීයද කියලා බලන්න. බැලන්ස් නේද ගාන? හරි. එහෙනම් ළමයිනේ අපි වෙළඳා ලාභ කිනුම් ටිකක් ඉවරද නැද්ද? ඒ ලොකු පාඩමක් ඉවර කරගත්තේ ඈ. ඉතින් සංකල්ප ටිකක් ගිය සති ඉවර කරගන්න නැති නේ. සංකල්ප ටිකත් අවබෝධයක් එන්නේ නැති නේ දැන් ඉස්කෝලේ කරාට වඩා. දැක්කම ඉතින් සංකල්ප විභාගයට අහන විදිය දැක්කනේ. කෙටි ප්‍රශ්න අහන්නේ. ඉතින් ඒතකොට මේ ටියුට් එකේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මාස දෙකක් ගියා අපිට. දෙකට මේ 3ක් ගියා. ඉතින් මාස 3ක් වගේ ගියා මේ ටියුට් එක ඉවර කරගන්න. හරි කමක් නැහැ පුතේත් අපිට ලොකු දෙයක් ගණන් අපි ගොඩක් හැදුවානේ මේකේ. දැන් පුතේ ඔය ගණන් ටික ආයි හදලා පුහුණු වෙන්න. හරි එහෙනම් පුතේ ඕගොල්ලන්ට මේ සතිය අතිරේක පන්තියක් නැහැ. හරි. මොකද අන්න පුතේ බදාදා පොඩි වැඩක් තියෙනවා මට. ඊළඟ සතිය අතිරේක පන්තියක් දානවා ඔයාට මම. හරි. එතකොට ලබන ඉරිදා එකට පුතේ නිෂ්පාදන පිරිවැය ලේඛන පටන් ගන්නවා. නිෂ්පාදන ගිණුම් කියලා ඉස්කෝලේ උගන්වන්නේ නැත් සමහර විට. නිෂ්පාදන ගිණුම් කියනවා නිෂ්පාදන පිරිවැය ලේඛන කියලාත් කියනවා අපි. ඉස්සර කිව්වේ නිෂ්පාදන ගිණුම් දැන් කියන්නේ නිෂ්පාදන පිරිවැය ලේඛන ඉගෙන ගන්නවා කියලා. එහෙනම් පුතේ ඒ ටික ලබන ඉරිදා පටන් ගන්නවා. ඔයගලගේ යාළුවෙම ඉන්නවා නම් සම්බන්ධ වෙන්න කියලා කියන්නේ අලුත් පාඩමක් නිසා. හරි. එහෙනම් පුතේ ටියුට් ගත්තේ නැති ළමයි ටික ගන්න. එහෙනම් අදට පන්තිය මෙතනින් ඉවරයි. ආයි ලබන ඉරිදා එකට පන්තිය තියෙනවා.